වීරය. ඔය තියෙන්නේ පින්වතුනි. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉන්ද්‍රිය පහ තියෙනවා. ඕන් ඔය ඉන්ද්‍රිය පහ පහකොල්ලන්ට මේක තියෙන්නේ. ඔය කියන පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන මේ ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරන්න පුළුවන් කෙනාට පින්වතුනි සද්ධා ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට තමයි ඒක හොඳටම කරගන්න පුළුවන්. වීර්ය ඉන්ද්‍රිය වැඩි කෙනෙකුට දෙවෙනි ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරගන්න පුළුවන්. ඇයි ඒකට මහා වීරියක් තියෙන්න ඕනේ. දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයෙන් බලාපොරොත්තු ඇතුව ඉන්නේ. දෙන දෙයක් විතරයි ගන්නෙ. එහෙනම් පින්ඩපාතිකම වෙනවා. පින්ඩපාතික වෙලා පින්ඩපාතේට වඩිනවා. මේ ගෙදර මොනවද දෙන්නේ? මොනවද දුන්නත් කමන්නේ නැහැ ඉතින් ගන්නවා. දෙන දෙන්නේ ගන්නෙ. මේ අර ඕක දෙනවා වගේම අරකට පොඩ්ඩක් මට දෙන්න පුළුවන්ද? ඒව එහෙම අහන්නේ නැහැ. දෙන දෙයක් විතරයි ගන්නෙ. දෙන දෙයම බලාපොරොත්තු වෙද්දී පිරිසිදු ආත්ම පරිහරණයෙන් ඉදව කටයුතු කරනවා. ඔයා ගැඹුරු තේරුම් ඉස්සරහට කියලා දෙන්න. ඒවා මේ සාමාන්‍ය ගිහියෙකුට නම් රකින්න ලේසි නැහැ. ශාවදී අත් සත්‍ය නම් ඕකයි. ඊළඟට තුන්වෙනි ශික්ෂාපදයේ අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති කියන ශික්ෂාපදයේ දේශනා කළේ සති ඉන්ද්‍රිය වැඩි අයට. කොහොම සිහියෙන් යුක්තව කටයුතු කරන අයට පුළුවන් ඒකෙන් වෙන් වෙලා ඉන්න. ඊළඟට මුසාවාදා පටිවිරතෝ හෝති කියලා කිව්වා. එතකොට ඒක සමාධි ඉන්ද්‍රිය වැඩි අයට. ඊළඟට අන්තිම එක කිව්වා මොකද්ද? සුරාමේරේ මජ්ජපමා දට්ඨානා කියලා. එතකොට ඒක කිව්වේ කාටද? ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි අයට. ඒක ලේසියෙන් රකින්න පුළුවන් ශික්ෂාපදයක් නෙමෙයි. අද ඔය කියන විදිහට නම් මේ ලෝකේ ඉන්න ගෑනුන්ගෙන් 99.99%ම ඔය ශික්ෂාපදේ රකින්නවා. පොඩි ළමයි නේද? අතදරුවෝ අවුරුදු 10 12 වයසේ යන ළමයි ඔය ශික්ෂාපදේ රකින්නවා. ඇයි ඒ? ඇයිද අරකු බොන්නේ නැහැ නේ අය? අරකු බිව්ව අත කපනවා කියලා දැම්මහම මොකද වෙන්නේ? ශික්ෂාපදේ රැකෙලා ඉවරයි. මේ ශික්ෂාපදේ රැක්කම ප්‍රඥා ඉන්ද්‍රිය දිනු වෙලාද? නෑ. එතන වෙන්නේ මොකද්ද? සුරාමේරේ මජ්ජ පමාද ඨාන. ඔය කඩා ගන්නනේ හරියට. සුරාමේරේ මජ්ජ පමාද ඨාන කියලා කියන්නේ මොකද්ද? මේ පංච සුරාවෙන් මත් වෙලා මිහිරියාවට ගිහිල්ලා ඒ මත රැඳිලා ඉන්නවා. ඨාන කියලා කියන්නේ පිහිටලා ඉන්නවට. එහෙනම් පංච සුරාවෙන් මත් වුණාට පස්සේ ඒකෙන් මිහිරියාවට ගිහිල්ලා ඒ මත පිහිටලා ඉන්නවා. අන්න එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක නේද වෙන්නේ. ඇහෙන් රූප දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් මත් වෙලා ඉවරලා ඒක තුලම හිත මව ඉන්නව නේද? ඒක අරමුණක් වෙලා ආයෙ හිතක් යනවා. ඒක අරමුණක් වෙලා ආයෙ හිතක් යනවා. ඒක අරමුණක් වෙලා ආයෙ හිතක් යනවා. අන්න ඨාන වුණා. අන්න දැක්කද සුරාමේරේ මජ්ජ පමාද ඨාන වෙන හැටි. දැන් ඔතෙන්ටපත් වෙච්ච කෙනා මොකද වෙන්නේ? අර ලේන අර පොතු කෑල්ල හොය හිටියා වගේ. මොකද වෙන්නේ? ඔළුව හංගගෙන ඉන්නවා මිසක් දන්නේ නැහැ ලෝකෙට මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මොකද වෙන්නේ ඊට පස්සේ? ජරා මරණ ওই ටික ඇවිදිලි වෙලා වහගෙන යනවා. එහෙනම් ඔන්නෝකෙන් වෙන් වෙලා ඉන්න නම් ප්‍රඥා ඉන්ද්‍රිය මහා දියුණු වෙච්ච කෙනෙකුට වෙන්න ඕනේ. ඒතර ප්‍රඥා ඉන්ද්‍රිය මනාකොට දියුණු කරගත්ත කෙනෙකුට පුළුවන් මේ ශික්ෂාපදේ මනාකොට ආරක්ෂා කරන්න. ඔය එක එකක් එකිනෙකට සම්බන්ධයි. කවුරු හරි කෙනෙකුට පුළුවන් නම් ඔය ශික්ෂාපද පහම එකකට සම්බන්ධ කරලා මම පෙන්නන්නම් දවසක. ඉස්සරහට යන් ඔහොම. ඔය ශික්ෂාපද පහම එකකට සම්බන්ධ කරලා පෙන්න බුදුසසුන ඔබට තේරෙයි පාණාතිපාතා පටිවිරතෝ හෝති කියන එක රැක්කත්. ඒක නාඩ නිවන් දකින්න පුළුවන් කියලා. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය මනාකොට දිනු කරගත්ත කෙනෙකුට නිවන් දැක ගන්න පුළුවන්. ඒක තමයි පිටුදේ මේ ශාස්ත්‍රීය ශාසනයේ කොයිතන බැලුවත් නිවන් දකින්න වැඩ පිළිවෙලක් තමයි හැදිලා තියෙන්නේ. ඔබට තියෙන උත්සාහ කරන්න විතරයි. ශාස්ත්‍රුන් වහන්සේ නමගේ ශාසනයේ ඔය අද ධම්මපදයේ කියන එක. ධම්මපදයේ කියලා මහා ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක් තියෙනව නේද? ඔය ධම්මපදයේ කියන එක එක ආකාරයට අද ඉතින් කතා කරනවා පිරිස්. එයා බොහොම මේ සරල අර්ථකථන තමයි වැඩිපුර කතා කරන්නේ. ඔය ධම්මපදයේ කියන එකේ පිංගුසුනි එක ගාතාවක එක ගාතාවක් විග්‍රහ කළයි කෙනෙකුට නිවන් දකින්න. ඒ තරම් පරම ගම්භීර අර්ථ ඔය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒක මට කියන්න පුළුවන්. මං කියනවා වගේ ප්‍රකෝටි ගුණයක් කියන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේට. මේ සාරිපුත්‍රයන් වහන්සේට. අනන්ත මාර්ගයක් කියන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේට කියනවනම්. එහෙනම් මේ අපි කියන්නේ මේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒවැය තියෙන තව ගැඹුරු අර්ථ. මහා ගැඹුරක් තියෙන්නේ. එක ගාතාව අරගෙන. මේ දවසකදී මේ පණ තිබුණොත් මේ වැඩ ඉවර වෙලා ඒ කිව්වේ මේ අත්බවේ නතර කළා. පණ තිබුණොත් ඔය ගාථා 300 ගාන. පැය 3 දේශනා ගාන. එක ගාතාවක් පැය 3 දේශනා කරලා පෙන්නන්න. ඒ තරම් මහා පරම ගම්බීර අර්ථ ඔය තියෙන්නේ. ඔක්කොම නිවනට. හැබැයි නිවන් අර්ථ සහිතව ගන්න ඕනේ. නිවන් අර්ථ සහිතව ගත්තොත් පිටුදින් මහා පරම ගම්බීර දේශනා ඒවා. හැබැයි පද 4යි. නැත්තම් 6යි. පද 4යි තියෙන්නේ.
මහා ප්‍රඥාවන්ත වෙන්න පුළුවන් පිටුදින මේ දේවල් අරගෙන ඒවැය තියෙන මහා සාරය කියන්නේ. ඒකයි කිව්වේ සාරිපුත්‍රයන් වහන්සේ මේ මාත්‍රිකා පාළියේ පුදුම විදිහට දේශනා කරලා තියෙනවා. විස්තර විග්‍රහ කරලා. ඒවනේ අපි මේ කතා කරන්නේ. ඒව තව තවත් විග්‍රහ කර කර තමයි ඔබට තේරෙන පරිදි කතා කරන්නේ. එහෙනම් දැන් බලන්න ශාස්ත්‍රීය ශාසනයක පිටුදින හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සකස් වෙලා තියෙනවා. ඔබ මොකද කරන්නේ? අර වේල වගේ ඇට හිඳ ඉන්නවා. ජාති ගියදෙන්, ජරා ගියදෙන්, ව්‍යාධි ගියදෙන්, මරණත් ගියදෙන්. ඕන එක ගියදෙන් මං ඇට හිඳ ඉන්නවා. ඕක තමයි වෙන්නේ. ඒක නිසා පිටුදින ඔය කාම මුලාවට යන්න එපා. ඔය කාම මුලාවේ එන හැටි එහෙම හොඳට දකින්න. දැන් මේ බණ ටික ඔබ අහන වෙලාවේ ඔබට ආසනාව දීපුවා අනුමතරේ මේ ටික අහන්නවත්. මේ ටික අහගන්න නැතුව ඔය කාම මඩගොහරුවේ ඔළුව ගහගෙන මැරිලා යන කී දෙනෙක් ඉන්නවද බලන්න. ඔබගේ අම්මා එහෙම කෙනෙක් නෙමෙයිද බලන්න. තාත්තා එහෙම කෙනෙක් නෙමෙයිද බලන්න. නැන්දා මාමා අයියා අක්කා ඔය කට්ටිය එහෙම අය නෙමෙයිද බලන්න. එහෙම අය නෙමෙයි නම් හොඳයි. එහෙම අය නම් මොන අපරාධයක්ද පින්වතුනි? මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම අපරාධය මොකද්ද? මේ ලෝකේ කරන්න පුළුවන් ලොකුම අපරාධය තමයි පින්වතුනි තමන්ව නිවන් දක්ක ගන්න නැති එක. මේ සද්ධර්මයේ අවබෝධ කරගෙන භව ගමන කෙලවර කරන්න නැති එක. දැන් මිනිස්සු මස් ගැන කතා කරනව නේද? මිනිස්සු කියනවනේ මස් කන එක හොඳයිද නරකයිද? එහෙම කියනව නේද? ඈ? හොඳද නරකද කී කතා කරගෙන ඉන්නව නේද මස් කන එක ගැන? ඒකට තව කෙනෙක් කියනවා මස් කන එකේ ප්‍රශ්නයක් නැහැ නේ සත්තු මරන්නේ නැහැ නේ. ඒක නේ කියන සත්තු මරන්නේ නැතුවට මරණයට අනුබල දෙනවනේ. කොහොමද අනුබල දෙන්නේ? ඉතින් ඔයා කන හින්දානේ මරන්නේ. ඔය ආදි වශයෙන් මිනිස්සු කතා කරනව නේද? එහෙනම් මේකද ඔබ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ කියන එකත් පානඝාතයට අනුබල දීමක් නෙමෙයිද? ඔබ නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ කියන එක පින්වතුනි අනන්ත අප්‍රමාණ පානඝාතයකට අනුබල දීමක් නෙමෙයිද? ඇයි පින්වතුනි ඔබ මැරිලා හරකෙක් වුණාට පස්සේ ඒකව මරනවනේ. ඉතින් ඔබ මේ වෙලාවේ නිවන් දැක්කනම් ඒ හරක උපදින්නේ නැහනේ. ඔබ මේ වෙලාවේ සෝතාපන්න වුණා නම් ඒ හරක උපදින්නේ නැහනේ. එහෙනම් ඒ හරකව මරන්න බෑනේ කාටවත්. මේ හිතලා බලන්නකෝ. ඔබ සෝතාපන්න ඵලයක් ලබනවා කියලා කියන්නේ පින්වතුනි අනන්ත අප්‍රමාණ සත්තු නිදහස් වෙනවා. අනාගතයට විහි වෙන්නේ ඉන්න. ඒකයි සබ්බ දානං ධම්ම දානං විනාති කියලා කිව්වේ. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් කියලා කිව්වේ ඒකයි. මිනිස්සු හිතන් ඉන්නේ අබේ දානය තමයි ලොකුම දේ කියලා. නමුත් අබේ දානය කියන එක පින්වතුනි ඉතින් හරක් කීයක් නිදහස් කළ හැකිද ඔබට? මේ ජීවිත කාලේ. කියන්න බලන්න. හරකෙක් 20000 ගානේ. ඔබගේ පඩියට එක ගානේ නිදහස් කළයි කියමුකෝ. එතකොට අවුරුද්දකට 12යි. ඔබ අවුරුදු 20ක් ජීවත් වුණොත්, අවුරුදු 50ක් කර ජීවත් වුණොත් ඒක 50න් වැඩි කර ගන්න. යතිවරයන් වහන්සේ නමක් වඩම්මගෙන උන්වහන්සේ ලව්ව නිවන් දකින්න සද්ධර්ම දේශනාවක් දේශනා කරනවා. ඒ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට එක්කෙනෙක් සෝතාපන්න වෙනවා. දැන් ඔබ හරක් කී දෙනෙක් නිදහස් කළාද? ප්‍රකෝටි ගාන. එයි ඒ පුද්ගලයාගේ සිත් පරම්පරාව නැවත වාරයක් හරකෙක් වෙන්නේ නැහැ. හරකෙක් වෙලා ඉස්සරහට හරක් වෙවි යන්නේ නැහැ. එළුව කීයක් නිදහස් කළාද? කෝටි ගාන. බටළුව කීයක් නිදහස් කළාද? කෝටි ගාන. පරෙය්‍ය කීයක් නිදහස් කළාද? කුකුල්ලෝ කීයක් නිදහස් කළාද? පෙරේතයෝ කීදෙනෙක් නිදහස් කළාද? නිරිසත්ත්වයෝ කීදෙනෙක් නිදහස් කළාද? හිතලා බලන්න. එහෙනම් පින්වතුනි මේ සීල දානයන්ට වඩා ධර්ම දානය උතුම් නැද්ද? අන්න ඒක නිසා තමයි ඔබට කියන්නේ පුළුවන් තරම් ධර්මයේ දානය කරන්න. පුළුවන් තරම් ධර්මයේ දානය කරන්න. Hamanට හැකි පමණින් ධර්මයේ දානය කරන්න. ඔබ එහෙම කරනවා. ඒ කරන පිරිස ඉන්නවා. මහා පරිමාණයේ මේ වීදීයේම ගගහ මේ බෙදෙන මේ උත්තම පිරිස ඉන්නවා. අප්‍රමාණ පිං වතුනි ඔවා හිතා ගන්න බැරි තරම් පිං. ධර්මයේ දානය කරනවා කියලා කියන්නේ. විද්‍යාඥයන්ටත් අනන්ත අප්‍රමාණ පින් නැගිලා යන්න ඕනේ. මොකද විද්‍යාඥයෝ පින්වතුනි අපිට මේ වැඩ පිළිවෙල කරන්න අවශ්‍ය දේවල් ගොඩනගලා තියෙනවා. ඒක නිසා තමයි හැම දේශනාවක් අවසානයේම එතුමන්ලට පින් දෙන්නේ. CD එකක් අද හදලා තියෙන නිසා, පෙන් රේඩියෝ එකක් හදලා තියෙන නිසා කොච්චර දෙයක්ද බලන්න. පැය 100 ගාණක් විතර. එක CD එකකට අහු වෙනවා. ඉතින් පැය 100 ගාණක සද්ධර්මයේ අහලා ඉවරනකොට සෝතාපන්නෙක් වෙන්න පුළුවන් හේතු වාසනා තියෙන කෙනෙකුට. ඉතින් අතිවරයන් වහන්සේලා ලාස් ගාණක් සද්ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඔය උත්තරමිය හැම කෙනාම ධර්මය අවබෝධයෙන් කතා කරන්නේ. තේන ඒ උත්තරමියන්ගේ ධර්මය අහලා කොහොම හරි නිවන් දැක ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි ඉතින් මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් සැකසීලා තියෙනවා. දැන් අන්තිමට ආරාමකුත් සැකසීලා තියෙනවා. දැන් මොකද්ද ඔය කියන්නේ?
අන්න එතනයි තියෙන්නේ. දැන් මොකද්ද ඔබ කියන්නේ කියලා ඔබ බලන්න. කොහොම හරි පින්විතනි මෙතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මං කියවනේ මේ එකක්වත් කරන්නේ කිසිම දෙයකට නෙමෙයි. නිවන් දකින්න. නැත්තම් එහෙම වෙන්නේ අර පව් ගෙවන්න වුණොත්. හිතලා බලන්න. මේ අපේ අතිරයන් වහන්සේ දේශනා කළා වගේ. අඟුලිමාල කියන කෙනා අරහත්ත්වයට පත් වුණේ නැත්තම් එහෙම. දැන් කොහේ යයිද? හිතා ගන්න පුළුවන්ද? සේනාල් දහස් ගණන් මැරුවේ. ඒ තරම් මහා කාය බලයක් තියෙන කෙනෙක්. ඇතාගේ කුඹස්තලයට ගහනවලු මේ බැලමිටෙන් ඇතා මැරලා වැටෙන්න. ඒ තරම් මහා කාය බලයක් තිබිච්ච කෙනෙක්. ඇත්තු පන බයයි. ඒකනර මහා අසදුහ දාන දෙච්ච වෙලාවේ ඇතෙක් මද කිපිලේ වුණාම මද කිපිලා දැන් දාන දී ගන්න විදිහක් නැහැ. ඇත්තු මේ 500 දැන් සකස් කරගන්න විදිහක් නැහැ. ඒක ඇතෙකුට මද කිපිලා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ට කිව්වහම බුදුහාමුදුර මොකද්ද කිව්වේ? ඔය ඇතා අඟුලිමාල පිටිපස්සෙන් තියන්න. කිසි හද්දයක් නැතුව අර කුඩුත් අල්ලගෙන හිටියලු ඇතා හොඳේ. මේ මද කිව්වල ඉන්න ඇතා ඇයි? පන්න බයයි කාටද? අඟුලිමාල ඇයි? අඟුලිමාල මහරහතන් වහන්සේ නමක් වුණාට උන්වහන්සේගේ සුවඳ දැනෙන්නේ මොකද්ද? මහරහත් පදවිය ලැබුණා කියලා අර ඇඟේ තියෙන අර මේ සුවඳ එස්ටර් එක නැති වෙන්නේ නැහැනේ. එතකොට ඒක දැනෙන්නේ. දැන් මේ කවුරු විදිහටද අර ඇතාට තේරෙන්නේ මේ? අර මහා කාය බලය තිබිච්ච කෙනා. මේ ඔන්න ඔය විදිහට පිංගුතුනේ. කම සකස් වෙන්නේ. එහෙනම් ඒ කරපු පාප කර්ම ටිකට අනන්ත අප්‍රමාණ සංසාරයක් කොහේ ඉන්න වෙනවද? අවිධිමා නරකාදී ළඟ ඉන්න වෙනවා. එහෙනම් දින්නේ කොහොමද? සාස්ත්‍ර උන්වහන්සේගේ පිහිට ලැබු නිසා. ඒ සාස්ත්‍ර උන්වහන්සේගේ පිහිට ඔබට ලබන්න බැරිද? අන්න ඒක දීපත් කරගන්න හැමතිස්සෙම. ඒ සාස්ත්‍රුන් මේ අඟුලිමාල කියන දරුණු මිනිමරුවක් පිහිට ලැබුවන. ඔබ පිහිටක් ලබන්න හුරුදාන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ තියෙන පරම පිවිතුරු දේ මොකද්ද? මේ සත්‍යධර්මය. මේ නිවන. මේ පැවිද්ද. පැවිද්ද තමයි මේ ලෝකේ තියෙන පරම පිවිතුරු තනතුර. ඒක ලබන්න උත්සාහ කරගන්න. කොහොම හරි. එහෙම නැත්තම් කරන් තියෙන්නේ ආයෙසරයක් අර ඔබා ගන්න ඔළුව. ඔබාගෙන ඉවර වෙලා ආයෙ උස්සලා බලනකොට හරි ට්‍රේන් එක ගිහින් ඉවරයි. දැන් මොකද කරන් තියෙන්නේ? දැන් ওই පන්සලකට පල්ලියකට කෝවිලකට ගිහිල්ලා එතන ඉන්න මිනිසුන්ටත් කරදර හිංසා කරලා යන්න තියෙන්නේ. ඒ නිසා පින්වතුනි වහ වහ උනන්දු වෙන්න. හැම තිස්සෙම මට ඔබට කියන්න තියෙන්නේ ඒකයි. වහ වහ උනන්දු වෙන්න. එක දවසක් පහු කළා කියලා කියන්නේ ඔබගේ ජීවිතය අනුසරේ. මේ එක මොහොතක් ඇති. මේ මොහොතේ හුටස් ගාලා පණ ගියොත් එහෙනම් මොකද වෙන්නේ? ඉවරයි. ක්‍රිකට් ගගා හිටියා මැරුණා කියලා කියන්නේ. අනේ අපිත් ක්‍රිකට් ගගා හිටියේ මැරලා වෙන්නන්නේ එතන. අනේ තොইল පොලේ නටනට හිටියේ මැරලා වෙන්නන්නේ එතන. ඔය කියන්නේ කාටද කියන්නේ? ඕක තමයි ස්වභාවය. අනේ මේ ලියදී හිටියා එහෙම මම පාත් වුණා ඉතරයි. නෑ එයා ගැන කවුද කතා කරන්නේ ඉන්නේ? එයා මැරිච්ච විදිය ගැන පරීක්ෂණ පවත්වන කට්ටිය ඉන්නවා. එයාගේ මේ මැරිච්ච අර කුණු වෙලා යන ශරීරය දිහා බලාගෙන අඬන කට්ටියක් ඉන්නවා. එයාගේ බැංකු ආදි වශයෙන් ඒවැය තියෙන සල්ලි ටික බෙදා ගන්න කට්ටියක් ඉන්නවා. නමුත් ඒකට වෙන දේ ගැන හිතා ගන්න කවුරුත් ඉන්නවද? ඔබ මැරිලා අහුචි වලේ අහුචි කනකොට ඔබගේ පුතා දුව එයිද? ඔය අද බොහොම ආදරෙන් අනේ මගේ පුතේ උඹේ ඉඳන් මට පැවිදි වෙන්න යන විදියක් නැහැ. උඹලට කන්න බොන්න දෙදී ඉන්න එපා මං. උඹ බැඳලත් නැහැ නිතා. ඒ ලේලි දරුවෝ ඔක්කොම ටික එයිද ඔබත් එක්ක අහුචි කන්න? මේවා නිකන් හිතලා බලන්න. ඔබව බේරගන්න කියන්නේ. මට දොස් කියන්න එපා ඒකට. මේක තමයි ඇත්ත සත්‍යය. ඔබව බේරගන්න කියන්නේ. අදුම තරමේ සතියකට එක වතාවක් හරි දිහි වෙනවනේ අනේ මම මැරිලා ගිහිල්ලා අසුචි කන පෙරේතෙක් වුණොත් එහෙම අපරාධෙනේ කියලා. හංගට ගහිච්ච බල්ලෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් හිතා ගන්න එපා අනේ හංගට ගහිච්ච කෙනෙක් මේ සුදු නෝනා කෙනෙක්ගේ බල්ලෙක් කියලා ඉපදුනොත් එහෙම හොඳට කාලා බිලී හිටියයි කියලා. එහෙම හිතා ගන්න එහෙම එපා. ඇයි ඒ? සුදු නෝනාගේ බල්ලා කතා කරන්න බෑ සුදු නෝනා ගාව හිටියට. කන්න බොන්න ටිකක් හම්බුණා කියන එක ඒකද ලොකුම දේ? ඔළුව හොඳ ඔළුව කකිනවා ඉන්න බෑ බල්ලගේ ගාලා කෑ ගහනවා බල්ලා. එතකොට මොකද වෙන්නේ? නෝනා කියනවා අනේ පපි චූටි පපි වා උඩු පුරනවාද අද ආදිවාසීන් කියලා මොකද කරන්නේ? ඉන්නවා. ඉතින් බල්ලට කතා කරන්න පුළුවන් බල්ලා මොකද කියන්නේ? ගෑණි මගේ ඔළුව රිදෙනවා ඉන්න බෑ මට මොනවද දීපන්.
ඒක තමයි බල්ලා කියන්නේ. නමුත් අර මිනිස්යාගේ හිතේ මොකද්ද? මේ බල්ලා කුරු කුරු ගානවා ආදි වශයෙන්. අර මනේ හදා ගන්නවනේ. නේද? කුරුල්ල කීචි පීචි ගානකොට උපාසකම්බලට මොකද හිතෙන්නේ? සමහර උපාසකම්බලට හිතෙනවා අනේ මට කුරුල්ලෙක් වෙන්න තියෙනවනේ. එහෙම කියලා තියන අය ඉන්නවා. කුරුල්ලෙක් වුණා නම් මට ලස්සන ව්‍යාම් යන්න පුළුවන් නේ. මේ ශාස්ත්‍රීය සාධනෙක ගන්න දේවල්ද මේ? තිරිසන් යෝනියක් ප්‍රාර්ථනා කරන්නේ. මේකනේ පරම හතුරටවත් තිරිසන් යෝනිය ප්‍රාර්ථනා කරන්න එපා. මම එදා කිව්වේ ඒකයි. අම්මව කීතු වලට මේ ඉරලා දාලා කවුරු හරි ගිහිල්ලා තියෙනවා නම් ඒකටවත් අවිතිමා නරකාදී ප්‍රාර්ථනා කරන්න එපා. හතර අපායේ ප්‍රාර්ථනා කරන්න එපා. ඒ මොහොතේ ප්‍රාර්ථනා කරන්න නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා. මොකද පින්වතුනි ඒ වය තියෙන ගති නම් අනන්තයි අප්‍රමාණයි. මහා දැවැන්ත දුකක් එතන තියෙන්නේ. අද මෙතන ඉඳගෙන ඔබ මොනවා කිව්වත් එතනට ගිහිල්ලා දුක් විඳින හත්යෝ නිකන් YouTube එක ගහලා බලන්න. මේවත් පොඩ්ඩක් මතක් කරගන්න එපා. හිත යනවා වගේ මේවත් පොඩ්ඩක් මතක් කරගන්න. මේකේ තියෙන 1000 YouTube එක ගහලා බලන්න. සිංහෙක් කොහොමද මේ මුවෙක්ව දඩයන් කරන්නේ කියලා. මුවා පන පිටින් සිංහයෝ ඉරාගෙන කනවා. පන පිටින් මුවා මැරිලා නැහැ තාම. ඉරාගෙන කනවා. මම දැක්ක දවසක් මිනිස්සු කට්ටිය උගුඩුවෙක් වල්ලනවා. මොන සංසාරේ හැටි බලන්න. උගුඩ දුවගෙන ගිහලා රිංග ගත්තා මේ බෝක්කුවක් යටට. එක මිනිහෙක් මොකද කළේ? එක පැත්තකින් දීප ගෝණියක්. අනිත් මිනිහා මොකද කළේ? අනිත් පැත්තෙන් ඇන්නා. ඇන්නාම උගුඩුව රිංගුවා මොකටද? ගෝණිය ඇතුළට. අර මිනිහා ගත්ත ගෝණිය ගැහුවා පොලේ. දැන් කොහමද වෙන්නේ? ඔය ගෝණිය ඇතුලේ ඔබ නම් ඉන්නේ. කොහොමද විදිහ? ඔය ටික මදිද පිටුනේ නිවන් දකින්න කෙනෙක්ගේ හිත හැරෙන්න? කරුවේ මොකද්ද? ඔක උගුඩුවටනේ වෙන්නේ. මට වෙන්නේ නෑනේ. ඒක තමයි හැමදෙස්සෙම හිතෙන්නේ. උගුඩුවටනේ වෙන්නේ. ඒක උගුඩුවට උනේ. ඌ කරගන්න ඌනේ පව් කරලා තියෙන්නේ. මං කවුද? මම ඉතින් සුදනනේ. මට ඕව වෙන්නේ. එහෙම තමයි හිතෙන්නේ. ඒකදී ඒකත් ඇති සිහි කරගන්න. ඒ ගෝණිය ඇතුලේ ඔබ නම් හිටියේ. කොහොමද කවුරු හරි ඔබ ගෝණියක දාලා උස්සලා පොලේ ගහද්දි සිහි කරලා බලන්න. තපන්ට උපමා කරගෙන බලන්න හැම දෙයක්ම. අන්න එතකොට තේරෙයි පිළිගන්නේ මේ සංසාරේ තියෙන මේ දහජරා කම. දැන් මේක එක මොහොතක්වත් තියනවද රමණය කර කර යන්න? ඒකයි මම කියන්නේ තරුණ හිත් වලට ගිනි දෙන්න එපා කියලා. ඔබට කියනව නෙමෙයි මේ. ලෝක සත්‍යයට කියන්නේ. තරුණ හිත් වලට ගිනි දෙන්න එපා. තරුණ හිත් නිවනට යොමු කරන්න. ධර්මයේ මතුවලා ආපු වෙලාවේ ධර්මයේ නැත්තම් අපි මොකුත් කියන්නේ නැහැ ඒ සම්බන්ධව. ධර්මයේ මතුවලා තියෙනවා යතිවරයන් වහන්සේලා නිවන් දැකලා තියෙනවා. නිවන් දැකපු උතුමෝ ඉන්නවා. ධාතුන් වහන්සේලා පවා ප්‍රදර්ශනය කරලා තියෙනවා ওই උත්තම සමහර පිරිස්වල. එහෙනම් ඒව පූර්ණ ප්‍රත්‍යක්ෂයි. වනාන්තරවල ඉන්න උත්තමයේ පිරිනුවම් පානවා. ඒ උත්තමයේ සමාජයට එන්නේ නැහැ. ඒක නිසා කවුරුත් දන්නේ නැහැ. සමහර ඔය ඈත ප්‍රසිද්ධ නැති පන්සල් වල ඉන්න උත්තමයේ විදිහට වෙලා ඇති සමහර වෙලාවට. ප්‍රසිද්ධ වුණා නම් ඉතින් දැනගන්නවනේ හැමෝම. මම මේ කියන්නේ දැනගන්න නැති වෙන්න හේතු. නැතු ප්‍රසිද්ධ පන්සලක ඉන්න කෙනෙකුට අරහත්ත්වයටපත් වෙන්න බෑ කියනව නෙමෙයි. එන අරහතුන් වහන්සේලා ඕන තරම් බිහි වෙනවා ලෝකේ. මේ රටේ අපේ රටේ විතරද? තායිලන්තේ බුරුමේ ආදි වශයෙන් ඔය තියෙන තේරවාදී බුදුදහම මනාකොට තියෙන. ඒවා මනාකොට පිළිපදින. ඒ උත්තමයන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙනවා ඇති. ඔය විවිධාකාරයෙන් ආරංචි පැතිරිලා යන්නේ. ඒ ඔක්කොම තියෙනවා. එහෙනම් මේ මාර්ගඵල තියෙන වෙලාවෙදී අනුව හර මේ මනුස්ස ජීවිතේ කැප කරන්න බැරිද පින්වතුනි සෝතාපන්න ඵලයක් උදෙසා. ඊළඟ අද්දවේ සක්‍රදේවේන්ද්‍ර පදවිය දෙනවනම් අවුරුදු 60ක කාලයක් ඔබට දෙන්න පුළුවන්ද මට? ඊළඟ අද්දවේදී සක්‍රදේවේන්ද්‍ර පදවිය ලැබෙනවා. මම කියනවා අවුරුදු 60 අපි හිතමුකෝ ලෝකෙම අවුප කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනා ඇවිල්ලා කියනවා ඊළඟ අද්දවේ උඹට මම සක්‍රදේවේන්ද්‍ර පදවිය තියලා තියෙන්නේ. හැබැයි ඔබ යමක් කරන්න ඕනේ ඒකට. ඒ තමයි අවුරුදු 60ක් වනගත වෙලා සීල දනාගෙන් වෙන් වෙලා තපස් වෘත්තයක් රකින්න ඕනේ. ඔබ එකඟ වෙනවද නැද්ද? ඒක එයා කියන එක ඇත්ත නෑ.
එයා කියන එක ඇත්තනම් එහෙම වෙනව නේද? එහෙනම් දැන් තාත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා. සතර අපායෙන් නිදහස් වෙනවා කියලා. සෝතාපන්න ඵලයටපත් වුණොත්. සද්ධර්මය අහලා මනාකොට මෙනෙහි කරද්දී. සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා. එහෙනම් දැන් ඔබට විශ්වාස නැති තාත්‍රුන් වහන්සේගේ වචනේද? අතහැරලා මේක කරගන්න නැත්තේ. එහෙනම් තාත්‍රුන් වහන්සේගේ සහ මේ අතිවරයන් වහන්සේලාගේ වචන වලට වඩා මේ ලෝක සත්‍යයට උතුම්ද මේ ලෝකේ කකා. ලෝකයා කියලා කියන්නේ ලෝකේ උලා කකා ඉන්න පිරිස ඉන්නවනේ. ඒ අයගේ වචනේ බලවත්ද ඊට වඩා? ඇයි ඒ අයගේ වචනේ නිසා තමන්ගේ ජීවිතයක් විනාශ කරගන්න යන්නේ? මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ තරුණ තරුණියන්ට. මොකද මේවෙන් බැට කාපු පිරිස් පිංගුදෙනි පුළුවන් තරම් කරන්නේ මොකද්ද? තව තවත් ලෝකෙට ගිනි දිදී යනවා. තව තවත් ඒවැ ගුණ වර්ණනා කරනවා. ලංකාවේ ඇති හාමුදුරන් වහන්සේලා 35000. ලංකාවේ ජනගහනය ඉන්න මිලියන දෙකක්ද? කෝටි 20ක් නේ? කෝටි දෙකක්. කෝටි දෙකක්. ඔව් ඒ වගේ ගාණක් කියලා. එහෙනම් 35000යි. යතිවරයන් වහන්සේලා ඉන්නේ 35000යි මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්නේ. දැන් ලෝකෙ ගැන උදම්මනන්න වන්දිපත්‍ය කොච්චර ඉන්නවද? ඕනේ තරමක් ඉන්නවා. ඉතින් ඒවා කියන එක ඇහුවහම මොකද වෙන්නේ? ඉතින් හිතනවා හැම කෙනෙක්ම මොකද්ද? නිවන නැහැ. දැන් තියෙන්නේ මොකක් විතරද? දැන් ඔය මල පහන පූජා කරගෙන මොකක් හරි දෙයක් කරගෙන ඉන්න එක තමයි කරන්නේ ලොකුම දේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම එකක් නෑ පින්වතුනි. මේ බංගල් වල ඉන්න ස්වාමීන් වහන්සේලාට පුළුවන් තරම් අපෝපස්ථාන කරන්න. ඔබ දන්නේ දහම් කාරණා උන්වහන්සේලාගෙන් විමසන්න. උන්වහන්සේලා ධර්මයේ දන්නවා. මේවා පින්වතුනි කට කැඩෙනකන් කියලා තියෙනවා. උන්වහන්සේලා ධර්මයේ දන්නවා. උන්වහන්සේලාගෙන් ධර්මයේ විමසන්න. එතකොට ඔබට ඒ අවශ්‍ය ඒවා ලැබෙයි. ඔබ අහන්නේ නැත්තම් උන්වහන්සේලා පැන පැන ධර්මයේ දේශනා කරන්න යන්නේ නැහැ. ඔබ අහන්න ගිහිල්ලා. අන්න එතකොට උන්වහන්සේලා ධර්මයේ දේශනා කරයි. උන්වහන්සේලා මේ ධර්ම කන්දක් දරාගෙන ඉන්නේ. එතකොට උන්වහන්සේලාට නිවන් දකින්න පුළුවන්, ඔබටත් නිවන් දකින්න පුළුවන්. මොකද උන්වහන්සේලා ඔබට ධර්මයේ දේශනා කරනවා කියන්නේ මොකද්ද? උන්වහන්සේලාත් මැෂිමට මක් ගහනවද? භූමි තෙල් ගහනවා ඒ වෙලාවේ. එතකොට උන්වහන්සේලා ඒ මොහොතේ මේ දේවල් තේරි යනවා. ඒක අහගෙන ඉන්න ඔබත් කරන්නේ මැෂිමට භූමි තෙල් ගහන එක. අන්න එතකොට මොකද වෙන්නේ? මැෂින් දෙකම සුද්ධ වෙනවා දෙපැත්තෙන්. ඔන්න ඕක තමයි පිටුදේ ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය. ඔන්න ඔය සම්බන්ධයේ පිටුදේ පුළුවන් තරම් වැඩි දියුණු කරන්න. ගමයි පන්සලයි අතර තියෙන සම්බන්ධය. ගමට පන්සලෙනුත් පන්සලෙන් ගමට. ඔන්න ඔය දේ වැඩි දියුණු කරන්න ඕනේ. ඉතින් මේවා මේ ඉස්සර දේශනාවල ඇති වෙන්න දේශනා කරලා තියෙනවා. මිනිස්සු යහමඟට ඇවිල්ලා මේ කටයුතු කරගන්න විදිහ. පෙරහැරේ එක කොනකින් පටන් අරන් ඉස්සරහට එන විදිහ. ඉතින් දැන් ගොඩාක් කාරණා විවිධාකාරයෙන් කතා කළා. දැන් ආයෙ පොඩ්ඩක් කියන්කෝ අර ඈත් මේ පටන් ගත්ත තැනට. මොකද මේ පටන් ගත්ත තැනට ගිහිල්ලා තිබුණේ මේ සතියේ ඔබ මොකද්ද කළ යුත්තේ කියලා දෙයක් අදිස්ථාන කරගන්න. ඔබට මම කිව්වා හතර සතිපට්ඨානයේ හිත පිහිටව ගන්න කියලා කොහොම හරි. ඒක තමයි තිබුණේ ලොකුම කමටහන. හතර සතිපට්ඨානයට ගන්න. සිහියෙන් ඉඳගෙන කරන මොන වැඩේ කළත් කමක් නැහැ සිහියෙන් කරන්න. සිහියෙන් කරන්න කියන්නේ කරනවා කියලා නෙමෙයි. ඒ වෙලාවේ මොකද්ද වෙන්නේ? ප්‍රවේදේවල් ජනනය වෙන්නේ කොහොමද? ඔන්න ඔය දේ බලන්න. ඇවිදිනකොට ප්‍රත්‍යයෙන් ඇවිදීම කියන වැඩපිළිවෙල කෙරෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ එක මොහොතකවත් පින්වතුනි මමෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ එතකොට. ඔය එක්සර්සයිස් එක දිගින් දිගටම කළා නම් ඔය මම කියලා ගත්ත දෘෂ්ටි ඔක්කොම මක් වෙලා යනවද? නැති වෙලා යනවා. ඒක ඒකාන්තයි. ශාස්ත්‍රුන් වහන්සේගේ දේශනාව. ඒකායනෝ අයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය යදිදං චත්තාරෝ හතිපට්ඨාන. තාතුන් වහන්සේ අප වෙලා තියෙනවා මේ ටික වෙනවා කියලා.
එහෙනම් ඔබට තියෙන්නේ පින්වතුනි ඒක කරන්න. ප්‍රායෝගිකව කරන්න. දැන් ඔබ වෙනුවෙන් මට පුළුවන් සිහිය පිටව ගන්න. ප්‍රත්‍යයෙන් දේවල් ඔබගේ දේවල් ප්‍රත්‍යයෙන් ජනිත වෙන හැටි මට බලබල ඉන්න පුළුවන්. ඒක කරන්න මම මට කරගන්නවා. ඔබ ඔබට කරගන්න. මම මේ කියන්නේ මම නොකර නෙමෙයි. හතර සතිපට්ඨානෙන් තමයි මගේ ජීවිතේත් ගත වෙන්නේ. එහෙන් එළියට පයින් වෙලාවල් හොඳට තේරෙනවා. එළියට පයින් වෙලාවට එන 10 හොඳට තේරෙනවා. ඔන්න ඔය 10 තේරෙන්න ගත්තට පස්සේ පිටුදෙනි පුළුවන් තරම් කරන්නේ මොකද්ද? අතුරටම දාගෙන ඉන්නවා. අර කැටකිරිල්ලගේ කතාව බුදුහාඳුරු කිව්වේ. උගුස්සගෙන් බේරෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? පුංචි කුරුල්ලෙක්. පුංචි කුරුල්ලා උගුස්සෙක් ඉහෙල පියාඹන උගුස්සෙක් දැක්කොත් එහෙනම් මොකද වෙන්නේ? තප්පරයකින් ඇවිල්ලා මොකද කරන්නේ? ඇවිල්ලා දැහැගෙන යනවා. ඒක නිසා හැමතිස්සෙම කැටකිරිල්ල පැටියට මේ අවවාද කරන්නේ මොකද්ද? මේ නිජ බිමෙන් එළියට යන්න එපා. නිජ බිම මොකද්ද? වක්කඩ මේ කුඹුරේ අර ගොවියෝ ගිහිල්ලා පස පෙරළුවට පස්සේ අන්න ඒක ඇස්සේ හදා ගන්නව කූඩුව. ඒක ඇස්සේ ඇතුළට හදාගත්තට පස්සේ උගුස්සට පේන්නේ නැහැ. ඈත ඉහළ ආකාශයට උගුස්ස නගින උගුසු ඇහැ කියලා කියන්නේ. ඈත ඉහළ ආකාශයට නැග්ගට පස්සේ පරාසයක් පේනවා මෙයාට. එතකොට අර චලනය වෙන රූප හොඳට පේනවා. එතකොට මේ චලනය වෙන වේග බලලා ඊයේ ගැහුවා වගේ එතන ඉඳලා එන්නේ. ඇවිල්ලා කකුලෙන් අරගෙන යනවා. ශාස්ත්‍රඥ වහන්සේ මාරයාගේ බලපෑමත් ඔන්න ඔහොමද. මාරයා කිව්වේ දැන් ආයෙ වරද්ද ගන්න එපා. වසවාති මාරයා ගැන නෙමෙයි මේ කියන්නේ. මාරයාගේ බලපෑම ගැනත් කිව්වේ ඔන්න ඔය විදිහට. එහෙනම් ඔබට තියෙන්නේ මොකද්ද? පියාගේ නිජ බිමේ ඉන්න. මොකද්ද පියාගේ නිජ බිම? සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුල හිටියොත් කවදාක්වත් අර මාරයා නැමැති උගුස්සාගෙන් අර කුරුළු පැටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ගැන දන්න නිසා තමයි පිංගුතුනි අර කැටකිරිල්ලිය කියන්නේ හැමදෙස්සෙම පියාගේ නිජ බිමෙන් එළියට යන්න එපා. ගියොත් උඹ අනතුරේ. ඇතුළටම වෙලා හිටපන්. ඇයි? අත්දැකීම් තියෙන නිසා. එහෙනම් අත්දැකීම් තියෙන උත්තරමය කියනවා. පියාගේ නිජ බිම හේවත් සතර සතිපට්ඨානෙන් එක මොහොතක්වත් එළියට යන්න එපා. එළියට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මාර වසඟයට අහු වෙනවා. දැන් සතර සතිපට්ඨානෙන් අදුම තරමේ කායානුපස්සනාවත් මොකද්ද කියලා හොඳටම දන්නවනේ ඔබ. දැන් මේ දහම ඇහුවනම් ඔබට තේරෙන්නේ නැහැ මේ වෙනකොට ඒක. එහෙනම් පින්වතුනි මේ ප්‍රත්‍යයෙන් මේ දේවල් ජනිත වෙවි මේ හටගන්න ක්‍රමවේද දිහා හොඳට බලන්නකෝ. ඒ බලන්න ඔබට තේරෙන්නේ මේ ශරීරය කියන්නේ එකක්. මේ හිත කියන්නේ තව එකක්. හිතත් එකට අනන්‍ය වෙච්ච දෙයක්. මේ ආත්ම කතාවක් මේක ඇතුලේ නැති බව හොඳටම තේරෙනවා. ඒකයි අනාත්ම කියන දෙයක් නෑ මේකේ. ආත්ම කතාවක් නැති බව හොඳ ආකාරවම තේරෙනවා. හිත පරම්පරාවක් තියෙන්නේ කියලා. ඒ අවබෝධයෙන් දැන් ඔබ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අන්න ඒකත් වෙන විදිය හොඳට බැලුවා හැකි චිත්තානුපස්සනාව වශයෙන්. ඊළඟට ඇඟට දැනෙන විදිය. මොන හරි ඇඟට දැනුනොත් හෝ, ඇහැට දැනුනොත් හෝ, කනට දැනුනොත් හෝ, දිවට දැනුනොත් හෝ, ඔය මොන ශරීරයට දැනුනොත් හෝ, මනට දැනුනොත් හෝ, ඔය කොතනට හරි දැනීමක් තියෙනවනේ. නේද? චක්කු සම්පස්සජා වේදනා කියලා කියන්නේ ඇහැට දැනෙන එක. ඒතර වේදනා කියලා කියන්නේ ඇහැ රිදෙන එකට නෙමෙයි. වැරදි වචන පාවිච්චි කරන්න ගියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ එතනින්ම නිවන වැහිලා යනවා. එහෙනම් මේ දැනෙන මේ වේදනා කියලා කියන්නේ වීමක් දැනෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වුණාට පස්සේ ස්පර්ශ වෙලා ඒකෙන් වීමක් දැනුණා. යමක් ඇහැට රූපයක් දැනුණා. ආන්ගේ දැනීමක් තියෙනවා. මේ දැනීම සිද්ධ වෙන්නේ ප්‍රත්‍යාකාරව සිද්ධ වෙන විදිය හොඳට දකින්න. ඒක තමයි ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් සිද්ධ වෙන විදිය මේක දකින්න හොඳට. ඒ දකින්නකොට පින්වතුනි මම විඳිනවා කියන හැඟීම එන්නේ නැහැ කවදාවත්. ඔය හැඟීම තුරන් වෙලා කාලයක් යනකොට මොකද වෙන්නේ? ඕවා සහ මුලින්ම ගැලවිලා වීසි වෙනවා. ඕවා ඉස්සර දුර වෙලා ගිහිල්ලා දුරින් දුරටම දුර වෙලා යනවා. ආයි කවදාවත් නැగిලා ඉන්නේ නැහැ. ඉතින් මේ වැඩපිළිවෙලක් හොඳ ආකාරවම තියෙනවා. ඉතින් මේකට ටයිම් එක ඕනේ. පුළුවන් තරම් දැන් ඉතින් ඉන්න ගමන් කරන්න. තමන්ව නිදහස් කරගත්ත ගමන් එතන ඉඳලා කරන්න තියෙන්නේ ඒකම තමයි. එහෙමනම් පින්වතුනි කොහේ හරි ආරාමයක පැවිදි වෙලා ඉන්න උත්තමයෙක් දානෙට වඩිනවා කියන එක කරදරයක්ද උන්වහන්සේට? නෑ, ප්‍රශ්නයක් නෑ. ඇයි ඒ? උන්වහන්සේ දානෙට වඩන ගමන් උන්වහන්සේ මොකද වඩින්නේ?
පියාගේ නිජ බිමේ. පියාගේ නිජ බිමේ ඉඳගෙන තමයි උන්වහන්සේ වඩින්නේ. හිටගෙන ඉඳගෙන ඇවිදගෙන හතර ඉරියව්වෙම පින්වතුනි. ඔය දේවල් කරන්න පුළුවන්. ආයේ මේ හරියට ආත්මාසනයේට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ. එහෙම එකක් නැහැ. හතර ඉරියව්වෙම ඉඳගෙන පින්වතුනි මේ ක්‍රමවේදයේ හොඳ ආකාරව බලන් ඉන්න පුළුවන්. මේ ක්‍රමවේදයේ බලන් ඉන්නකොට පින්වතුනි මනාකොට තේරුම් යනවා මේක මේ සිද්ධිදාමයක් විතරයි. එකිනෙකට ගැළපි වෙන්න සිද්ධිදාමයක් විතරයි. ඉතින් යම් දවසක පූර්ණ ප්‍රත්‍යක්ෂතාවයට ආවට පස්සේ රහතන් වහන්සේ කියන උත්තමයා බිහි වෙනවා. එතනින් එහාට පින්වතුනි ඉතින් විපාක ටිකක් ඉඳගෙන ඉඳලා ඉවර වෙලා අනුපාදිත නිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පානවා. ඔන්න ඕක තමයි පින්වතුනි සම්බුදු රජාණන් වහන්සේගේ ධහම. දැන් මේක කියන එක වරදක්ද? දැන් මම කිව්වොත් එහෙම තරුණ දරුවෙක් අල්ලලා දරුවෝ මොනවද ඒ කර කර ඉන්නේ? පැවිදිය. දැන් මේක වරදක්ද? කාටද මේක වරදක් විදිහට පේන්නේ? අමු පුතක්ජනෙක් වෙන්න ඕනේ නේද මේක වරදක් විදිහට පේන්නේ? මේ ගැලවිලා යන්න තියෙන වෙලාවේ ගලව ගන්න හදන්නේ. ඒ කාන්තේම පින්වතුනි ඔබට ගැලවෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ ඔබවත් අඩුම තරමේ සමාජයට ගිනි ගෙඩි දෙන එක නවත්තන්න. ඉස්සරහට ආරාමේ වැඩවසන වික්ෂුන් වහන්සේ නමගෙන් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම. ස්වාමීනි මම කතාදයක් කරගන්න ඕනේ. මොන වගේ එකක්ද හොඳ? ඊට පස්සේ ඒ කෙනාට දෙන්න තියෙන උත්තරේ මොකද්ද? මහත්තයෝ මේකයි ප්‍රශ්නේ. ඔබ ඉන්නව කඳු හතරක් නැද්දේ? හතර වටේම කඳු මේ ගල් පරව හතරක් පෙරලි එනවා. දැන් ඔබ දුවන්න කතාදයක් කරගන්න ඕනේද? දැන් කතාදයක් කරගෙනමද දුවන්න ඕනේ? කතාද කර ඉන්නවද? පාටි දදා ඉන්නවද? ගල් හතරට යට වෙලා මැරෙන්න යනවා. දැන් පාටි දදා ඉන්නවද? බෑ දුවන්න බෑ මම පෝරුව හදලා තියෙන පෝරුවට නැගලම දුවන්නම් කියලා එහෙම ඉන්නවද? මේ හිතලා බලන්න පිංගද. මේ මුලාවටපත් වෙච්ච මිනිස්සු කරගන්න මුලා වැඩ ඔක්කොම. මම මෙහෙම කිව්වා කියලා මුළු ලෝකෙටම නිවන් දකින්න බෑ තමයි. කෙනෙකුට දෙන්න පුළුවන් ඔහොම කිව්වා කියලා එහෙනම් ඉතින් ඔක්කොම මාන වෙන්න බැරියයි ගිහිල්ලා කියලා. සාස්ත්‍රුන් වහන්සේට කරන්න බැරි වෙච්ච වැඩ මට කරන්න බෑ. උන්වහන්සේ කරපු යන් ඒක අල්ප මාත්‍රයක් විතරක් ඔන්න යන්තම් කරගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේ තියෙන්නේ මේ සිත් පරම්පරාවක මේ අවසානයක් කරගන්න එක තමයි. මේ අතරතුරේ දේශනා කරන ඒවා අහලා තව කෙනෙකුට පුළුවන් ඕන එකක් කරගන්න. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් ඒක නිසා පින්වතුනි මනාකොට හිතන්න. මේ කියපු ධර්මයේ මනාකොට මෙනෙහි කරන්න. සාස්ත්‍රුන් වහන්සේගේ ධර්ම පරම සත්‍යයක්. මම මේ පරම සත්‍යයක් කියන්නේ උන්වහන්සේ දැන් කියපු හින්දා නෙමෙයි ඒකයි මම කියන්නේ. මේවා හොඳට තේරෙන නිසා කියන්නේ. නිවනම නාතයි නිවනම වෙත්වා කියලා කියන්නේ හොඳට තේරිලා. ආයේ වෙන කිසිම දෙයක් නැහැ මේ ලෝකේ සාරයි කියලා ගන්න. නිවන තරම්. අබමල් රේණුකවත් දෙයක් නැහැ. සැපයක් කියලා ගන්න අබමල් රේණුකවත් දෙයක් නැහැ. මේ හැම එකම තියෙනවා පිඟුදුනේ ගොඩ නැගීමේ දුක්ඛේ. මේකයි ලෝකයේ දුක මත පිළිරලා තියෙනවා කියලා සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ. ඒක හොඳ ආකාරව තේරෙනවා. හුස්ම ගන්න එක පුදුමාකාර දුකක්. ඒක තේරෙයි ඉස්සරහට. හුස්ම ගන්න නැතුව ඉන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. යම් ක්‍රමවේදයක් ආවනම් හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න. පහසු නැද්ද? කොච්චර පහසුද? එන හුස්ම ගන්න එකක් දුකක් නෙමෙයිද? ඔය නොතේරෙන දුක්නේ. සතුත් අධ්‍යානයේ සම්වැදිච්ච සතුත් අධ්‍යාන සමාපත්තියේ සම්වැදිච්ච උත්මේ මේ කාය සංකාර සියල්ල නතර කළා මොනතරම් සුවයක් ඇද්ද? හැබැයි ඒ සුවේ පරම සුවේද? නෑ. පරම සුවේ විඳින්න නම් කොහෙට යන්න ඕනේ? නිරෝධ සමාපත්තියේ සම්වදින්නේ මේ අද්දවේදී පරම සුවේ විඳින්න නම්. එහෙම නැත්නම් අනුපාදිත නිබ්බාන ධාතුවේ පරිනිර්වාණයටපත් වෙන. ඉහාත්මේදීම නිවන් සප ලබන ක්‍රමවේදය තමයි මොකද්ද? නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. අනුපාදිත නිබ්බාන ධාතුවටපත් වෙන්න ඕනේ එහෙම නැත්තම්. ඉතින් ඒ එන්නේ ක්‍රමවේද වලට යන්න මේ පාරවල් කැපිලා තියෙන්නේ ඔබට. ඉතින් එහෙනම් දැන් මේ සතිය ඇතුළේදී මේ සතියෙන් සතියට මේක පුහුණු කරන්න. සතියෙන් සතියට සතිය පුහුණු කරන්න. සතිය වඩා ගන්න.
ඔබ බලන්න මේ සතියට වඩා මේ සතිය මම මොනවද කළේ? සතියෙන් සතියට බලන්න. අතන මේ පැවිද්දට ගියාට පස්සේ දවසින් දවසට පැයෙන් පැයට බලන්න. මම මොන වැඩක්ද කළේ මේ ඉස්සෙල්ලා පැය. මම ඊට වඩා මෙහෙම වුණා නම් හොඳයි නේද? තමන්ගේ වැරදි දැක දැක. තව කෙනෙකුට මොන හරි වචනයක් කිව්වනම් අයියෝ මම ඒක නොකිය හිටියා නම් හොඳයි නේද? මම ඒක කියන්නේ කියලා මගේ හිතට දේශයක් ආව නේද? ඒ විදිහට බල හික්මෙන්න. ඊළඟට රහතන් වහන්සේගේ ස්වභාවය දකින්න. දැන් ඔබට රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කිව්වනේ එක මොහොතක්. ඔබ රූපයක් දකිද්දි ඔන්න හොඳ දැන් මේ සතියේදී හොඳට හිතන්න කාරණාවක්. ඔබ රූපයක් දකිද්දි ඒ රූපය දකින්න වෙලාවේ රහතන් වහන්සේ කෙනෙකුට වඩා දෙයක් ඔබට පේනවනම් ඒ කියන්නේ ඇත්තටම ඒ රූපේ නැති දෙයක් ඔබට දැනෙනවා නම් පේනවා නම් ඇදිනෙනවා නම් ඔබ වැරදි. ඔබට පිස්සු. එහෙම නේද? දැන් මිනිස්සු පාද 4 දෙනෙක් ඉන්නවා. එකෙකුට පේනවා හොල්මනක්. අනිත් 3 දෙනාටම හොල්මනක් පේන්නේ නැහැ. එහෙනම් දැන් මට කියන්න. අනිත් 3 දෙනා අර මිනිස්සයාට පිස්සුව කියලා කියන්නේ නැද්ද? කියනව නේද? ඇයි? ඒක ගන්න පේන්නේ නැති ඒවත් පේනවනේ මෙයාට. ආන් ඒ වගේ පින්වතුනි රහතන් වහන්සේට නොපෙනෙන දේවල් තියෙනවා. ඒ නොපෙනෙන්න හේතුව මොකක්ද? ඇත්තටම උන්වහන්සේ එතන එහෙම එකක් නැති හින්දා. ඒකයි උන්වහන්සේ නොපෙනෙන්නේ ඒක. තියෙන එකක් නම් නොපෙනෙදී ඉද කවදාවත්. නෑ. එහෙනම් අපිට ඔය වැඩිපුර පේන්නේ මොනවද? හදාගන්න ඒවා. ඔය මනේ තියෙන තව කතාවක් මම කියන්නම්. ඔය මනේ තියෙන ප්‍රධානම ස්වභාවය තමයි දැන ගැනීම අඳුන ගැනීම කියන කාර්යය දෙක. ඒක තමයි පින්වතුනි මන විසින් කරන්නේ හැමතිස්සෙම. දැන ගැනීමේ හඳුන ගැනීමේ බලාපොරොත්තුවක් ඇතුව තමයි හැමතිස්සෙම මේ මන කියන එක පහළ වෙන්නේ. දැන ගන්න ඕනේ අඳුන ගන්න ඕනේ. දැන් ඇයි ඔබ කෝච්චිය නැග්ගේ වෙලා ඉඳලා පත්තරේ බලන්නේ? දැන ගන්න අඳුන ගන්න. ඇමරිකාවේ මෙහෙම එකක් වෙලා. දැන් මොකද? ඇයි ඇමරිකා ජනාධිපති බාප්පද? මොකක්ද තියනවද? ඒ මොකුත් නැහැ. හැබැයි ඇමරිකා ජනාධිපතිතුමා ගැන ආටිකල් එකක් තියෙනවා. දැන් ඒ ආටිකල් එක බලන්න ඕනේ නේද? භාගයක් බලනකොට උන්න ආව ස්ටේෂන් එකට. දැන් මොකද කරන්නේ? පත්තරේ තියලා බහිනවා. එහෙම නැත්නම් පත්තරේත් අරන් යනවා. මේ විවේක කාලෙදී හරි කවන්නේ මේක පොඩ්ඩක් තව බලන්න ඕනේ. මොකටද? දැනගන්න පුළුවන්, අඳුර ගන්න පුළුවන්. දැනගැනීමේ අඳුර ගැනීමේ තියෙන වාසිය මොකද්ද? මතු ප්‍රයෝජනය සඳහා. දැනගත්තාම අඳුනගත්තාම ඒව දාගන්නව කොහාටද? මළු වලට. මළු වලට දාගත්තට පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? අර මනසෙන් කරන මේ අර සැනසිලිදායක දෙයක් කරනවනේ මනසින් හැමතිස්සෙම නිකන් ඉන්න වෙලාවට මොකද කරන්නේ? ආවර්ජනය කර කර යනවා. හිත තේලි දුවනවා. මන නම් මේකට හරීම හොඳ කෙනෙක්. ඇයි ඒ? මොකද මනට තියෙන රූප ඔක්කොම යට ඒ හදා දෙන්න පුළුවන් මෙයාට. ඇහැට එහෙම කරන්න බෑනේ. නේද? ඇහැක් ඉස්සරහට රෝස මලක් ආවොත් ඕකෙන් ගෑල්ලමක පෙයිද කාටවත්? නෑ. හැබැයි මනට පුළුවන් මොකක් කරන්නද? මනේ තියෙනවනේ දැනගත් අඳුරගත් ඒවා ගොඩාරිය. ඒක නිසා ඒකට අදාළව ඒ ගොඩක් සමාන ඒවා බහිනවා. අන්න ඒක නිසා තමයි මිනිස්සු කල්පනා කරන්න කැමති. දැන් චිත්‍රපටියක් දැන් ගොඩක් ළමයි කියන කතාවක් තමයි චිත්‍රපටියක් බලනවට වඩා ඒකේ පොත කියවනකොට ගොඩාක් මේ ආස්වාද ජනකයි කියලා. ඇයි ඒ? එතකොට මොකද වෙන්නේ? චිත්‍රපටියේ බලනකොට බලන එක විතරනේ, තියෙන එක විතරනේ පේන්නේ. හැබැයි මොකද වෙන්නේ පොත බලද්දී? පොත බලද්දී පිටුදුනි මනසින්නේ ඒව ක්‍රියාත්මක වෙවි යන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ කාලයක් තිස්සේ ඉඳලා එකතු කරගත්ත, දැනගත්ත, හඳුනගත්ත ඔක්කොම ඒවා බස්ස මොකද වෙන්නේ? හොඳම එක තමයි හදන්නේ. අධ්‍යක්ෂකවරයාට ඕන එක නෙමෙයි හැදෙන්නේ.
මොකද්ද? හොඳ මේකයි හදන්නේ. ඔන්න ඔහොම ක්‍රමවේදයක් යන්නේ මේකේ. ඉතින් මේ දැන් බලන්න ජීවිතේට දාන්න පුළුවන් එකක් නේද ඔය කිව්වේ. ඉතින් ජීවිතේට මේක දාන්න. ජීවිතේට දදා බලන්න කොහොමද මේ ක්‍රමවේදය සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේ මනට ඕනේ පින්විතනි දැනගන්න හඳුනගන්න. දැන් ඔන්න ආරංචියක් එනවා අලුත් ග්‍රහලෝකයක් හොයාගත්තා කියලා. දැන් මොකද වෙන්නේ ආපු වෙලාවෙ ඉඳලා? දැන් කොහෙද? කොයි චක්‍රාවාටද? කොච්චර විතර දුරද? ඇයි යන්න දාන්නේ? නෑ. ඒකේ සත්තු එමෙ ඉන්නවා කියලා කිව්වොත් එහෙම. කොයි වගේද? මොන જાතිය වගේද? ආදි වශයෙන් ප්‍රශ්න කෝටියක්. ඇයි මේ ප්‍රශ්න හොයන්නේ මේ? තව හොයනවා. ඇයි හොයන්නේ මේ? දැනගැනීමේ අඳුනගැනීමේ ක්‍රමවේදය. ඒ දැනගැනීමේ අඳුනගැනීමේ ක්‍රමවේදයට පින්වතුනි ඔන්න ඔකට කියනවා වේදනා සංඥා කියලා. එහෙනම් දැන් මේ මනට ඕනේ මොකද්ද? වේදනා සංඥා. වේදනා සංඥා නිකන් ගන්න බෑ. වේදනා සංඥා ගන්න නම් මක් වෙන්න ඕනේද? රූප ඕනේ. රූප නැතුව වේදනා සංඥා නැගෙන්න පුළුවන්ද? එහෙම හේතු නැහැ. දැන් රූප කිව්වේ මොනවද? ඔය අරමුණු හැම එකක්ම රූප විදියට එනව නේද? ඇයි? රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔය ඔක්කොම පළමු කොටස රූප තමයි. ඔය හැම එකම. මේ ඇහැට පේන රූප විතරක් නෙමෙයි. ඒක රූප. රූප ඊපස්සේ තියෙන මොනවද? ශබ්ද රූප තියෙනවා. ඒක ශබ්දයක් රූපයක් වශයෙන් මේ එන විදිහකම මේ දෙයක් තියෙනවා. එහෙනම් අන්නේ විදිහට අරමුණක් ආවම එහෙනම් රූප ඕනේ. ඒකයි ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ රූපයෙන්තර වේදනාවෙන්තර සංඥාවෙන්තර සංඛාරයෙන්තර විඥානයක ඒමක් යාමක් හෝ පැවතීමක් හෝ නොකියමි. ඒ වෙලෙ ටිකක් ගැඹුරු ධර්ම මේක අල්ලලා දාන්නකෝ නිකන් කටතාවට කිව්වා කියලා හිතා ගන්නකෝ. දැන් වැඩගත් තැනට යන්නේ එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? එහෙනම් දැන් ඔතෙන්දි ඔන්න දැන් මොකක් හරි අරමුණක් තමයි මේ බහින්නේ මේකට. මොකක් හරි අරමුණක් දැස්සහම ඒ අරමුණ රූපයක් විදියට එන්න ඕනේ. එහෙනම් රූපයක් විදියට ආවම රූප ටික එකතු කරලා මොකක් හදා ගන්න ඕනේද? සංකාරات හදා ගන්න ඕනේ. අන්න ඒක නිසා පින්වතුනි මේ වේදනා සංඥා ගන්න වැඩපිළිවෙලට අදාළම එක්කෙනෙක් තමයි රූප. රූපත් එක්ක මේක ආවම සංකාර කරගෙන වේදනා සංඥා හදා ගන්න නම් තව එකෙක් ඕනේ මොකද්ද? විඥාන. අන්න ඒක නිසා පින්වතුනි ඔය පහ ලෙව කකා ඉන්න එක තමයි මේ සංසාරෙම කරන්නේ. වේදනා සංඥා කියන දේ ගැනීමේ අරමුණ සහිතව ඉන්න කෙනාට අවශ්‍යම කෙනෙක් තමයි විඥානේ. විඥානේ නැතුව වේදනා සංඥා ගන්න බෑ. විඥානේ හැදෙන්න නම් සංකාර උනේ, සංකාර හැදෙන්න නම් රූප උනේ. එහෙනම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ඔය පහ දාලා යන්න. ලේසියෙන් පහසුවෙන් කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඒකයි පින්වතුනි ඔය පහ ලෝලව ඉන්න නිසා ඔය පහ හේවත් කය කියන්නේ සමූහයකට. ඔය ස්කන්ධ සමූහයේ හේවත් ඔය ස්කන්ධ කය ලෝලව ඉන්න නිසා මේකාට කියනවා ලෝකය කියලා. එහෙනම් ඔය කය ලෝවන පිරිස් තමයි පින්විතුනි ඉන්නේ. ඒවා සත් කිය අත් කරගන්න හින්දා ඒකාට කියනවා මොකද්ද? සත්වයා කියලා. ඔන්න සත්වය බිහි වෙන්නේ ඔන්න ඔය ආකාරයට. සත්ත්වයේ නෑ පින්වතුනි මක් වුණාමද? සත් කියලා අත් කරගන්න වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම නතර කරගත්ත අර සත්ව කියලා කොටසක් නෑ එතන. ලෝක සම්මතයෙන් සත්ව කියන්න පුළුවන් ඕන. නමුත් සත් කියන ස්වභාවය අත් කරගන්න සූදානමක් නෑ ඒ උත්තරමිය. ඒක නිසා පින්වතුනි ඒ අය සත්වාමෙන් ආමන්ත්‍රණය කරන්න බෑ. දැන් ශාස්ත්‍රුන් වහන්සේ මිනිස්සෙක්ද? දෙවි කෙනෙක්ද? වම්මේක්ද? නෑ. ඒ හැම කෙනෙක්ම අභිවාගයේ පරම ශ්‍රේෂ්ඨයෙක්. මොකද ඔය කියපු හැම අයම සත්ව කියන කොටසට අයිති නේද? සත් කියලා අත් කරගෙන යන වැඩ පිළිවෙලක නේද ඉන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ සත් කියලා අත් කරගන්න වැඩ පිළිවෙලේ ඉන්න උත්මේ නෙමෙයි. ලෝක සම්මතයෙන් මිනිස්සෙක් තමයි. නමුත් ධර්මානුකූලව බැලුවොත් එහෙම සත්ව කියන කොටස ඉක්මවා අභිභවා ගිය උත්මේ. ඒක නිසා තමයි පින්වතුනි ලෝකයේ නෙළුම් විලකට උපමා කළා. උන්වහන්සේ සහ රහතන් වහන්සේ උපමා කරගත්තේ කොහටද? පිපිච්ච නෙළුම්. මේකේ තමයි පිපුනේ. මඩේ පිපිලා වතුරේ ගෑවි තමයි හිටියේ. ඒ කියන්නේ මේ කය ලෝලව ඉඳලා ඒකෙන් උඩට මතුවෙලා
යන්තමින් කයලවන්න අරගෙන සහ මුලින්ම කයලවන එක නතර කරලා තමයි දැන් ඉන්නේ. කෙලෙස් මඩ ගෝරෙන් එළියට ඇවිදිලා තමයි ඉන්නේ. එහෙනම් පින්වතුනි දැන් කියන්න පුළුවන් මේක මඩේ උපන් නෙළුම් මල කියලා? නෑ නෙළුම් මල දැන් මඩේ නෙමෙයි තියෙන්නේ. ඉපදුනේ මඩේ තමයි. නමුත් මලට උපමා කරගන්න බෑ. අන්න ඒ වගේ තමයි. සත්‍යත්වයේ ඉක්මවා ගිය උත්මයෙක්. එහෙනම් පින්වතුනි මේ උපාදානස්කන්ධ මේ ස්කන්ධ උපාදාන වෙන ක්‍රියාදාමයේ හොඳට දකින්න. මේ මනට ඕනේ හැමතිස්සෙම දැනගන්න හඳුනගන්න. ඒ ස්වභාවය දකින්න. දැනගන්න හඳුනගන්න තමයි මේ හැම ක්‍රියාදාමයක්ම කරන්නේ. දැන් අතන මේ මොකක් හරි සද්දයක් ආවොත් එහෙනම් මොකද කරන්නේ? දැනගන්න හඳුනගන්න වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනව නේද? දැන් දැනගන්න ඕනේ. දැනගන්න නම් දැන් මොකද වෙන්නේ? ඒ සද්ද එනකොටම පින්වතුනි සද්දට අදාළ ඒවා ඔක්කොම අර මළු වලින් නයි එනවා උඩට. ඇවිදින්න මොකද කරන්නේ? එක එක જાතියට හදනවා. ඒ හදන වෙලාවට මොකද වෙන්නේ? ඒව අරමුණු වෙවි මෙන්න මේ වැඩ පිළිවෙලක් කෙරෙනවා. දැන් සිත් යනවා හොගාලා ඒක අරමුණු වෙවි. දැන් තීව්‍ර වෙවි යනවා මේක. තට්ටු පිට තට්ටු ගැහෙනවා. දැන් මොකද ඕනේ නැහැ. දැන් මේ තට්ටු පිට තට්ටු ගැහුණාම දැන් මේක ඇහත් දෙකට මේක හරියට ප්‍රත්‍යක්ෂ කරගන්නම ඕනේ. එතකොට මොකද කරන්නේ? කාය සංකාර වඩලා ඕන් කය කෙලින් කරගන්නවා. ඉඳගෙන හිටපු කය කෙලින් කරගන්නවා. කෙලින් කරගෙන ඔය කයට නැගලා අඩියෙන් අඩිය තියතිය මේක අරගෙන යනවා ඉස්සරහට. ගිහලා මොකද කරන්නේ? ඇස් දෙකත් ඇරලා බලනවා කියන්නේ දැන් ඔය හැම ක්‍රියාදාමයක්ම මොකද්ද වෙන්නේ පින්වතුනි? බලන්න මේ සිත් පරම්පරාවක් නේද ඔය හැම ක්‍රියාදාමයක්ම කළේ කියලා. එහෙනම් මේක ඇතුලේ ආත්මයක් එහෙම ඉන්නවනේ. ඒකයි මම කියන්නේ පුදුනේ ශාස්ත්‍රුන් වහන්සේගේ දහම ආත්මද අනාත්මද කතා කරන්න ආපු දහමක් නෙමෙයි. ඒක නිසා ඒවත් එක පටල ගන්න යන්න එපා. ඒ ආත්ම අනාත්ම කතන්දර තිබුණේ අනිත් ආගම් වල. ශාස්ත්‍රුන් වහන්සේගේ දහමේ ආත්ම අනාත්ම කතන්දර නැහැ. ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද? දැන් ඔබට දෙන්න පුළුවන් උත්තරයක් ඒකට. ආත්මයක් තියනවද ආත්මයක් නැද්ද? එහෙම උත්තරයක් දෙන්න පුළුවන්ද? අන්න ඒක නිසා තමයි උන්වහන්සේ මේ දෙකම ප්‍රතික්ෂේප කළේ. ඒ දෙකම ප්‍රතික්ෂේප කරපු උන්වහන්සේ අනාත්මයි අනාත්මයි කියලා හරියන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මයේ දෙකම ප්‍රතික්ෂේප කළා තියෙනවා. දැන් ඔබට තේරෙන්නේ නැහැ ප්‍රතික්ෂේප කළේ කියලා. කොහෙද ආත්ම කොහෙද අනාත්ම? ඔය වචන දෙක පාවිච්චි කරන්න පුළුවන් ද හේතුන්ගෙන් හටගන්න දෙයක්. මෝලිය පග්ගුණ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා අහනවා. ස්වාමීනි මේ ಜಾතිය කාගේද? මේ සූත්‍ර දින සංයුත්තනිකයි කියවල බලන්න දෙවෙනි පොතේ. ස්වාමීනි මේ ಜಾතිය කාගේද? මහාන. ප්‍රශ්නේ හොය වැරදි. මේ ಜಾතිය කාගේද කියන එහෙම එකක් අහන්න බෑ. මේ ಜಾතිය කුමක් තත්ත්වෙන් හටගත්තද? අනේ බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ වැරදි බව පෙන්නලා ප්‍රශ්නේ අහන විදිය කිව්වා. මෙන්න මෙහෙම අහන්න. මේ ಜಾතිය කුමක් තත්ත්වෙන් හටගත්තද? භව තත්ත්වෙන් හටගත්තේ. ස්වාමීන් වහන්සේ භවය කාගේද? දැන් ආයි අහනවා. දැන් ඔබ ඔහොම අහන්නේ නැහැ ධර්මය අහලා තියෙන හින්දා. හයි හොඳට කටවැදියක් වගේ පාලන අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදී වශයෙන් කටවැදි වශයෙන් පාඩම්. තව තියෙනවනේ කොටසක් ඔගේ හැම තේරුම් අරගෙන යන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ භවය කාගේද? භවය කාගේද කියනවත් වැරදි. කුමක් ප්‍රත්‍යයෙන් භවය හටගත්තද? කුමක් නිසා භවය වේද? දැන් කොයි ආත්ම? කොයි අනාත්ම? දැන් මුල් කාලේ මෙච්චර ගැඹුරට කියන්නේ නැතුව අපි කිව්වා මේ ආත්ම අනාත්ම කතාව පටල ගන්න යන්න එපා කියලා. මෙච්චර ගැඹුරට කිව්ව නැත්තේ ඇයි? කිව්වනම් තේරෙයිද? දැන් ඔබට තේරෙනව නේද? එළිය සද්දයක් ආවම වෙච්ච දේ. එළිය සද්දයක් ආවම ඒ සද්දට අනුව මේ සිත් සකස් වෙවි ඒක උඩ එක දුවලා ඒක මොකද උනේ? දැන් ගිහිල්ලා බලා ගන්න උමනාව ආවම දැනගන්න අඳුර ගන්න උමනාව එනකොට මොකද වෙන්නේ? ඈ ඒත් එක්කම ආයෙ හිතක් එනවා මක් වෙන්නද? ඉතින් යන්න නම් ඉතින් මේක අරයි යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දැන් කාය සංකාර වැඩිලා. දැන් කාය සංකාර කියන්නේ මේ කාය සංකාරයෙන් හැදෙන හිත මේ අලුත් જાති එකක්ද? අලුත් જાති හිතක්ද? ඒක නිල් පාට වගේ හිතක්ද ඒක? නැහැ ඔක්කොම ඒ එකම જાතියේ හිත තමයි හැදෙන්නේ.
කාය සංකාරකෙන් හිතක් හැදෙනවා කියලා කියන්නේ පින්වතුනි ඒ කය චලනය කිරීම උදෙසා ඒ හිත හැදෙන්නේ. අන්න ඒක නිසා ඒකට කාය සංකාර කියනවා. නැතුව මේ වෙන જાතියක හිතක් නෙමෙයි. කාය සංකාරකෙන් හැදෙන හිත කියලා කියන්නේ පින්වතුනි ඒක වෙන જાතියක හිතක් නෙමෙයි. ඒකත් ඒ જાතියෙම හිතක් තමයි. නමුත් ඒ හිත ගොඩනැගෙන්නේ මොකක් සඳහාද? කය චලනය කිරීම සඳහා. එහෙනම් ඔන්න කය චලනය කරන්න දැන් ඔන්න හිතක් හැදුවා. දැන් මොකද කරන්නේ? දැන් අර මේ පුටුවක වාඩි කරවලා තිබුණේ මෙච්චර වෙලා වාහනේ. දැන් වාහනේ මොක් කරන්න ඕනේද? වාහනේට පණ දෙන්න ඕනේ. දැන් සම්පූර්ණයෙන්ම අඩපණ කරලා තිබුණේ වාහනේ. ඔක්කොම අඩපණ කරලා තිබිච්ච වාහනේට ඔන්න එකපාරට එනර්ජි එකක් දෙනවා. එනර්ජි එකක් දීලා මොකද කරන්නේ? නැගිටිනවා. දැන් නැගිටට දැනගත්ත අඳුනගත්ත උනේ නෑ. එහෙනම් එතනට යන්න ඕනේ. එතකොට දැන් මොකද කරන්නේ? කාය සංකාර වඩා මේ කය අරගෙන යනවා. එතකොට මේ කය ඇවිදගෙන යනකොට කවුරු හරි හිතනවා අන්න සමන් යනවා. දැන් සමන්ද යන්නේ. ලෝක සම්මතයට ওই වචනේ දාගත්තට කමක් නැහැ. නමුත් ඇත්ත මොකද්ද? මේ අඩිය තියපු සමන් ඊළඟ අඩිය තියන්නේ ඉඳීද? නෑ. ඒක තමයි ක්‍රමය. මේ හිත ගියා. යන්තම් උස්සුවාම මේ අපි හිතමු එක කකුලක් උස්සන්න එක හිතක් යනවා කියලා. එහෙම වෙන්නේ නැහැ ප්‍රකෝටි ගානක් හිත ඕනේ එක කකුලක් උස්සන්න. අපි හිතමු එක කකුලක් උස්සන්න එක හිතයි කියලා. දැන් මොකද උනේ? එක කකුලක් ඉස්සුවා. දැන් ඒ හිත නිරුද්ධයි. දැන් ඒ කකුල බිම තියන්න තව හිතක් ඕනේ. ඒක බිම තියලා අනිත් එක උස්සන්න තව හිතක් හැදෙනවා. ඒක ගිහිල්ලා ඉවරයි. ඒ ඔක්කොම ජරා මරණයට යනවා. ජරා මරණයට යන්න මොකද කරන්නේ? දන්නේ එකම එක දෙයයිනේ. ගොඩනගපන්. අවිද්‍යාව කියන්නේ ඒක නේවදිස්සෙම අවිද්‍යාවෙන් දෙන නිගමනය මොකද්ද? ගොඩනගපන්. දුකෙන් නිදහස් වෙන්න දින එකම ක්‍රමය මොකද්ද? ගොඩනැගීම. ඒක තමයි අවිද්‍යාවෙන් දෙන නිගමනය. දුකක් තියෙනවා, දුකට හේතුවක් තියෙනවා, දුක නැති කරන්න පුළුවන්, දුක නැති කිරීමේ මාර්ගයක් තියෙනවා. ඒ මොකුත් දන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? දැන් ඉතින් ඒක තිබ්බා, අනික තිබ්බා මේ ඔක්කොම පිටුතුනේ හිත ගොඩ නැගි කය චලනය වෙමින් ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා එතනට ගිහිල්ලා ඇහැ චලනය කරලා ඇස් දෙක ඇරියා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි එකතු වුණා. ඔන්න ස්පර්ශ වුණා. දැන් දැනගත්තා, අඳුනගත්තා. දැන් ඒක දිහා හොඳට දැන් ඉතින් දැනගන්නවා, අඳුනගන්නවා. ඔය කටයුතු ටික ඉවර වුණා. දැන් මොකද උනේ? දැන් ඊට පස්සේ ඇහෙනවා තව එකක්. අර හිතපු තැනින්. නැත්තම් හිතින් හරි යනවා ඒ හිතපු තැනට. ඒ තියන දැනක් අරමුණු කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් ඒ හිත හැදෙනවා ඒ අරමුණ ඔස්සේ. එහෙම වෙලා දැන් ආයි කාය සංකාර වඩාගෙන ඇවිදින්න ඔන්න ඉඳගත්තා. ඉතින් එළියේ ඉන්න කෙනෙක් හිතනවා මොකද්ද? සමන් නැගිට්ටා. සමන් නැවිද්දා. සමන් බැලුවා. සමන් ආපහු හැරුණා. සමන් ආවා. සමන් ඉඳගත්තා. ඕක තමයි පිටේ ඉන්න කෙනා තේරෙන්නේ. නමුත් ඇත්තම උනේ මොකද්ද? ඒ මොහොතේ හටගන්නා සිත් දැනගැනීම, අඳුනගැනීම වශයෙන් කරගෙන මක් වෙලා යනවද? නිරුද්ධ වෙවි යනවා. ඒ හිත නිරුද්ධ වෙනකොට ඒකට අදාළව හටගන්න නාම රූප සියල්ල ආයි ධම්ම වෙවි මේකට බහැලා යම් කාලයක් මේක පවත්වාගෙන යනවා. ඒක ආවර්ජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඇයි? අරය තියෙනවනේ. ඉතින් අරයට විහිදෙව්වහම මොකද වෙන්නේ? මුණ වෙන එක එකෙන් තමයි හැදෙන්නේ මොකද්ද? හිත. අරයට විහිදවනවා මුණ ආපු එකෙන් හැදෙනවා. හරියට මාළු විශාල ප්‍රමාණයක් ඉන්න තැනකට බිලි කොක්ක වීසි කරනවා. අරයට වීසි කළාට ඇමිනෙන්නේ මොකයිද? එකයි. ඒකට අනුව නේද හොද්ද හැදෙන්නේ. ආන්නේ විදිහට තමයි මේක වේද යන්නේ. අරයට වීසි කළාම ඇමිනෙනවා එක්කෙනෙක්. අදාළ එක ඇමිනිලා එනවා. ආන්ගේ ඇමිනිච් එකට අනුව ඒ හිත හැදෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමවේදයෙන් තමයි පින්වතුනි ඔබ මෙතන කල් ජීවත් වුනේ. මේ ක්‍රමවේදයෙන් තමයි ඔබට මේ ඇහෙන්නේ. මේ ක්‍රමවේදයෙන් තමයි මම මේ කතා කරන්නේ. මේ ක්‍රමවේදය තමයි පින්වතුනි ලෝකය කියලා කියන්නේ. මේ කාමයේ හැදිරෙනවා කියලා කියන්නේ ඔන්න ඔහොම එකක්. දැන් කාමයේ එහෙම දාලා බලන්නකෝ ගානට ඕකට. අර මම කිව්වේ බස් එකේ යන මහත්තයෙක් නෝන කෙනෙකුට කරන හදිය. අපි ඉස්සර කතා කරලා දිනවනේ ඕ. ඉතින් මේවා මේ කුණුහරුප නෙමෙයි. කාන වේදනාව මේවා කුණුහරුප කියලා. එතන තියෙන්නේ මොකද්ද?
තනිකර අවිද්‍යාවක් මෝඩ සහගත ස්වභාවයක්. බස් එකේ යන මහත්තයෙක් කාමයේ හැතිරෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒව හොඳට බලන්න. ඕව මේවා අහලා තියෙනවා. මේවා කරන්න අවශ්‍ය නැහැ නේ, අහලා තියෙනවා. එතකොට අපි කතා කළා. ඒ මහත්තයා ඉන්නකොට පිටිපස්සට එනවා ලස්සන ගෑල් ළමයෙක්. එතන මේ මහත්තයා දකින්නවා පිටිපස්ස හැරිලා බැලුවාම මොකද්ද? ලස්සන ගෑනු ළමයෙක්. දැන් එතනින් එහාට දැන් බලන්න මේ දැකපු මොහොතේ ඉඳලා ඒ හිත පිරික්සන්න දැන්. ඒ මහත්මයා ඒ දැකපු මොහොතේ ඉඳලා හිත පිරික්සන්න දැන්. දැන් හිතේ මොකද්ද යන්නේ? දැන් අරමුණ මොකද්ද? අර ලස්සන රූපේ නේද? ඒ රූපේ දැන් අරමුණු යනවා නේද? තප්පරයට ප්‍රකෝටිය ගානේ අරමුණු යනවා. ඒ යන හැම අරමුණකම මොකද්ද තියෙන්නේ? අර ලස්සන රූපේ නේද? ඒ ලස්සන රූපේ දකින්නකොට මේ මහත්යගේ හිතේ බහගත්තේ මොකද්ද? තරුණක් නේ, තරුණ ගතක් නේද? තරුණ පහසක් නේද ලැබුණේ? දැන් ඕක නේද දැන් මේ රමණය කර යන්නේ මේ මහත්ය. දැන් ඔන්න බලන්න මේ හිත ඇති වෙවි යන විදිහ. දැන් මහත්යෙක් යනව නෙමෙයි. කයක් ඇතුලේ හිත දුවන හැටි මේ දැන් පේන්නේ. දැන් රමණය වෙවි යනවා. එකපාරට බස් එක බ්‍රේක් ගැහුවා. අර තරුණ දරුවා ඉස්සරහට ගියා. වයසක ආච්චියම්ම කෙනෙක් පිටිපස්සට ආවා. දැන් වයසක ආච්චියම්මත් මේ මහත්යාගේ ඇඟේ වදිනවා. ඒ වදින වාරයක් ගානේ මේ හිතේ මොකද්ද දුවන්නේ? ඇයි තාම අරමුණ අරක නේද? දැන් ඒ අරමුණ ඔස්සේ නේද දුවන්නේ? ඉතින් තව හරි බැරි ගහි වැඩි යනවා. අර එහා පැත්තේ ඉන්නේ උන් ටික බක ගාලා hina වෙනවා. එහා පැත්තේ ඉන්න අයට කාරණාව තේරුණා. මොකද්ද? පිටිපස්ස හිටියේ ගෑල් ළමෙක් ආයා ගියා. දැන් මෙයා මේ වදින්නේ ආච්චි කෙනෙක්ගේ ඇඟේ. නමුත් මේ ඒ පරම්පරාවේ මොකද්ද වැඩ කරන්නේ? බලන්නකො මුලාව. එන්නේ ඒක නිසා නේද ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. දැන් හොඳටම තේරෙන්නේ නැද්ද? මේ පුරුෂයාගේ කාමය කියලා කියන්නේ සංකල්පීය සැරිසැරීමක් විතරයි කියලා. ඔන්න බලන්න සංකල්පීය සැරිසැරීම වෙන හැටි. දැන් මේක මම මේට කලින් කිව්වේ නෑ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා 100 දැනක කියලා ඇති. නමුත් මේ වෙන ක්‍රමවේදය කිව්වේ නෑ. ඇයි ඒ? කිව්වනම් තේරෙන්නේ නෑ. දැන් තේරෙනව නේද? කොහොමද මේ සංකල්පීය සැරිසැරීම වෙන්නේ කියලා? එහෙනම් දැන් පුද්ගලයෙක් නැති බව මේ කියන හැම කරුණකින්ම ඔබට වැටහෙන්න ඕනේ. වැටහිලා මේක හොඳට ප්‍රගුණ කරන්න. පින්වතුනි එතකොට තේරෙනවා මේ සිත් පරම්පරාවක් විතරයි මේ යන්නේ. ඒ යනකොට පින්වතුනි මේ ලෝකෙම ඔබට අහිමි වෙනවා. ඇයි කය ලෝණ එක නතර වෙනවා. කය ලෝණ එක නතර වුණාම මේ මහා දාහයකින් නිදහස් වෙනවා. මහා දාහයක් තියෙනවනේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි නෙමෙයි. ඊට වඩා පරම ගම්බීර තේරුමක් තියෙනවනේ ඒකට. සංකිට්ඨ ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒ කියන්නේ ස්කන්ධයන් උපාදාන කරගෙන ඒ උපාදාන කරගත් එක පවත්වාගෙන යාමේ දුක. ස්කන්ධයක් උපාදාන කරගත්තාම ඒක ඒ ලෙස පවත්වාගෙන යාමේ දුක කොහොමද? දැන් කෙනෙක් ඉන්නවා ළමංගේ මූණේ රූපේ උපාදාන කරගෙන. දැන් අපේ ඔය මේ රටවල වල විශේෂයෙන් ඉන්න නෝනලට එහෙම වෙලා තියෙන්නේ. මේ රූපේ උපාදාන කරගත්තට පස්සේ දැන් ඔය රූපේ විකෘති වෙනවට එහෙම කැමතිද? පොඩ්ඩක් එක රැල්ලක් එහෙම මූණ එනකොට මොකද කරන්නේ? පවුන් 250යි 300යි ගන්න ක්‍රීම් එක මොකටද? රැල්ල මකන්න. ඇයි ඒ? උපාදාන කරගත්තනේ. ඒ උපාදාන කරගෙන මක් වෙලා ඉන්න ඕනේද? පවත්වාගෙන යන්න මහා වෙහෙසක් දරනවා. එහෙනම් ඔය වෙහෙස නතර වෙන්නේ කොයි කාලෙටද? නිවන් දැක්කහම. එතකම් මොක දරනවා. ඔය ස්කන්ධයන් බවට පත් වෙන වෙලාවේ තමයි යෝක නතර වෙන්නේ. නැත්තම් පින්වදනි ඒ මොහොතේ උපාදාන කරගන්න හැම එකක්ම ඒ ලෙස පවත්වාගෙන යන්න අනන්ත අප්‍රමාණ දුක් කංකඩළු විඳිනවා. ඒවා තේරෙන්නේ නැහැ මිනිස්සුන්ට. මේ කියන එකක් තේරෙන්නේ නැහැ සමහර වෙලාවට. මේවා තේරෙන්න පින්වතුනි මොන තරම් පිනක් තියෙන්න ඕනද? නිවන් දකින්න ලේසි පහසු පිනක් තියෙන්න ඕනද? ඒක නිසා ඔබට ඔය පින් පහළ වෙලා තියෙනවා.
දැන් ඔබ රාගය ඇති වෙන්නේ කොහොමද කියලා දන්නෝ. එහෙනම් දැන් කෑමක සුවඳක් එහෙම ආවොත් ඒ සුවඳ Tamanට දැනුනේ කොහොමද කියලා ප්‍රත්‍යයෙන් දකින්න. ප්‍රත්‍යයෙන් මේක දැනුනේ කොහොමද? ඊට පස්සේ ඒක තුල මේක දුවන්නේ කොහොමද? දුවලා මේ දැනගැනීමේ අඳුනගැනීමේ ක්‍රමවේදයට එන්නේ කොහොමද? ඒ ඇවිදින්න කුස්සියට ගිහිල්ලා අර ක්‍රමවේදයේ නිසා උයලා කරලා ඔක්කොම කරලා ඒක අරගෙන කටේ තියාගන්න මොන තරම් වෙහෙසක් දරනවද? ඔය ඔක්කොම නිකන් පුස් වැඩ නේද අන්තිමට. මෙතනින් පල්ලෙහාට ඔක ගියාට පස්සේ ඕකට මොනවද දැම්මත් ප්‍රශ්නයක්ද? නෑ. මේ දෙකේ මෙතනින් පොඩ්ඩක් ඇතුළට යවා ගන්න. විඳින දුකක්. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදේ තින්වතුනි නිරන්තරයෙන් ඇහැ ගහගෙන ඉන්න. මේ රාගයේ විසින් කරන සෙල්ලම, කාමයේ විසින් කරන සෙල්ලම ගැන හොඳට බලාගෙන ඉන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියපු ක්‍රමවේදයේ හොඳට බලාගෙන ඉන්න. ඇත්ත දෙක අරගෙන. කොහොමද වෙන්නේ කියලා. ඕනේ එකට. බස් එකේ සිද්ධිය විතරක් නෙමෙයි. රූපයක් දැක්කත් බලන්න. ඔය රූපය ගැන මම හොඳ විග්‍රහයක් කළා. මම ඒකත් පොඩ්ඩක් කියලා නවත්තන්න. මේ මනට ඕනේ පින්වතුනි හැම මොහොතකම මොනව හදන්න? වේදනා සංඥා ගොඩනගා ගන්න. මේ මන ඒ තරමට මේ මන බැඳිලා තියෙන්නේ ඔන්න ඕකට. වේදනා සංඥා ඔන්න ඕක ගන්න. එහෙනම් මන හැදෙන එක නතර වුණාට පස්සේ කියන්නේ මන හැදෙන එක නතර වුණා නම් අන්න ඒකට කියනවා සංඥා වේදහිත නිරෝධය කියලා. ඒ කියන්නේ මොකද්ද? වේදනා සංඥා එන්නේ නැති ඒවා නිරෝධ වුණා. අන්නේ නිරෝධය. ඒකයි නිරෝධ සමාපත්තියට එහෙම කියන්නේ. වේදනා සංඥා දෙකම නිරෝධ. ඒ කියන්නේ හිත නැගෙන්නේ නැහැ. හිත නැගෙනවා නම් ඒ හිත නැගෙන්නේ මොනවටද? වේදනා සංඥා ගන්න. රහතන් වහන්සේ කියන්නේ මේ කියන්නේ. වේදනා සංඥා ගන්න. එතකොට එහෙනම් දැන් මේ වේදනා සංඥා ගන්න වැඩපිළිවෙලේදී මම ඔබට කියනවා ලස්සන තනි සුදු පාට කොළයක් නැත්නම් තනි නිල් පාට කොළයක් දීලා මේක දිහා බලන් ඉන්න කියලා. ඔබ කොච්චර වෙලා ඕක දිහා බලාගෙන ඉඳින්ද? බොහොම සුළු වෙලාවක්. දැන් මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා ඔක තව හොඳට තේරෙන්නේ. ඔබ වඩාත්ම ප්‍රිය කරන පිහාටුව කපුටු පිහාටුවද මොනර පිහාටුවද? ඕක ඉතින් අහන්න දෙයක් ඈ. මොකද්ද? මොනර පිහාටුව. ඇයි? ඕන්න බලන්න ඇයි කියලා. ඇයි කපුටු පිහාටුවේ දැනගන්න අඳුනගන්න තියෙන්නේ එකයි. කළු 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 කළු. මොනර පිහාටුව එහෙමද? ඈ? රත්තරන් පාට, රතු පාට, සුදු පාට, නිල් පාට, ලා නිල් පාට, රිදී පාට කොච්චර ඒවා තියෙනවද දැනගන්න අඳුනගන්න. එකින් එක දැනගන්න අඳුනගන්න වැඩපිළිවෙලක යෙදෙනවා. හිත ගොඩ නැගි යනවා. ඒක නිසා සියලු දෙනා ආසයි මොනර පිහාටුවට. එහෙනම් පින්වතුනි එක පාටක් දකින්න කැමති නෑ කවුද? අතන පේන්න තියෙනව නේද රූපයක් රෝස මලක. මේ බිත්තියේ ගහලා තියෙනවා රෝස මලක් ඇඳපු රූපයක්. දැන් ඔය රෝස මලේ ඔබගේ හිත යන්නේ රතු පාටටද කළු පාටටද? එහෙම නැත්නම් රතුයි කළුයි වෙන් වෙන බෝඩර් එකටද? බෝඩර් එකට. රතු විතරක් තිබ්බොත් රතු විතරයි අඳුනගන්න. එහෙම හරියන්නේ නැහැ. වෙන් කරන්න ඕනේ. වෙන් වෙන්න තමයි මක් වෙන්නේද? ආස. ඒකයි පින්වතුනි මොනර පිලයි හරි. මොනර පිලයි රත්තරන් පිහාටුවකුයි තියෙනවා. ඔය දෙකනොත් මොකටද වැඩිපුර ආස? ඒත් මොනර පිලට. ඇයි? රත්තරන් උනත් අරක එක පාටනේ. දැක්කද? ඒක එක පාටනේ දැක්කොත් ඒකෙන්මනේ යන්නේ මේක. හැබැයි මොනර පිහාට්ටේ කොහොමද? එක වෙලාවට එක ඒවා නැగి ගන්න පුළුවන්. එහෙනම් දැන් මට කියන්න. නීලෝ කසිනේ සෑදීම සඳහා
නීලෝ කසින මණ්ඩලයක් හදන්න ඕනේ. කාට හරි නීලෝ කසිනේ භාවනා කරන්න ඕනේ. ඒ කසින මණ්ඩලයක් හදන්න. නිලුයි කහයි රතුයි සුදුයි පාට මිශ්‍ර වෙච්ච එකක් එහෙම ගත්තොත් හරියයිද? නැහැ. ඇයි? එතකොට වේදනා සංඥා වැඩි වැඩියෙන් නගන්න එක එක ආකාරයට හිත ගොඩ නැගෙන වැඩපිළිවෙලක් වෙනවා. මොකද අරමුණු ගොඩක් තියෙනවා එතන. එහෙනම් හොඳට තැටියක හොඳට මැදපු තැටියක් ගන්න ඇයි? වල ගොඩැල්ලක් තිබ්බොත් මොකද වෙන්නේ? නිල් පාට විතරයි තියෙන්නේ. හැබැයි වල ගොඩැල්ලක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? තව එකක් තියෙනවනේ දැනගන්න හඳුනගන්න. වල නිල්. වල නිල්. ඔය දැක්කද හිත දුවන හැටි? අරකට අරමුණු වෙනවා මේකත් අරමුණු වෙනවා. අරකට අරමුණු වෙනවා මේකත් අරමුණු. එහෙනම් පින්විතනි මේ නීල කසින මණ්ඩලයේ හදද්දි හොඳට මැදපු එහෙක එක පාටකින් නිල් ගෑවොත් ඒක හැබැයි නිල් තැන් දෙකක වෙනස් වෙන්න බෑ. බෝඩේ එකම නිල් පාටෙත් බෝඩ දෙකක් හැදෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. අන්න එහෙම වුණොත් පින්වතුනි අන්න එක අරමුණයි. ඔන්න කසින භාවනාවේ උපත. එක අරමුණයි. දැන් මොකද වෙන්නේ? නීලෝ දැක්කද? එක අරමුණයි. දැන් මොකද වෙන්නේ? අර විසිරීලා යන්න ගිය හිත දැන් කවුරුත් විසිරෙව්වද? නැහැ. කවුරුත් එකතු කරනවද? ඒත් නැහැ. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? එක ධම්මයයි එන්නේ. එක අරමුණ එනකොට මොකද වෙන්නේ? අර විසිරීලා යන්න ගිය හිත සමාහිත වෙනවා. අන්න කිව්වා සමත වුණා කියලා. දැන් එහෙනම් කසින භාවනාව එහෙම ඔබට පැහැදිලි වෙන්නේ නැද්ද? මේ ඔක්කොම පින්වතුනි මේ හිත ඇතුලේ රට ගන්න සිද්ධි නේද? දැන් ඔය ඔක්කොටම තහනම් වචනේ මම කියලා කතා කරන්න බැරිද? මම නැතුව ඔය ඔක්කොම විග්‍රහ කරන්න බැරිද? පුළුවන්. එහෙනම් දැන් ආත්මානාත්ම කතා කරන්න දෙයක් තියෙනවද මේකේ? නෑ. සම්බුද්ධ ශාසනය තුල ආත්මානාත්මයක් කතා කරන්න දෙයක් නෑ. ඕක ඉතින් කලින් කිව්වම සමහර මිනිසුන්ට තේරෙන්නේ නැතුව ඇති. නමුත් ඉතින් දැන් මේව අහද්දී නම් තේරෙන්න ඕනේ. ඇයි එහෙම එදා කිව්වේ කියලා. ඔබ මං කියන එක කළා බලන්න. කඩේට ගිහිල්ලා වර්නිෂ් කොලයක් ගන්න. තනි නිල් පාට වර්නිෂ් කොලයක්. අරගෙන ඒක ගහන්න පිටියේ. ගහලා ඒක දිහා හොඳට ඇදලා ගහන්න ඕනේ හැබැයි. ඒක රැන්ලක් හරි තිබ්බොත් මොකද වෙන්නේ? ඒක අසාර්ථකයි. පොඩි වෙලා හැම දිනුනොත් අසාර්ථකයි. හොඳට ඇදලා ගහන්න ඕනේ ඒක. ගාලා විනාඩි 10ක් භාවනා කරලා බලන්න ඒක දිහා බලාගෙන. අරමුණට ගන්න මොකද්ද? නීලෝ. නිල්. ඉංග්‍රීසි නම් blue. අරගෙන බලන්න. හිත සමාහිත වෙන්නේ නැද්ද කියලා බලන්න. ඇයි? එකම අරමුණ දුවන්නේ නැහැ. හැමතැනම දුවන්නේ නැහැ. මේකනේ ඔය කරන්නේ. නිවන් දකින්න පුළුවන් නීලෝ කියලා. පුළුවන් නිවන් දකින්න. එහෙම නිවන් දකින්න බෑ. සමතේකට කරගන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට ඕන. කසිනියක් භාවිතා කරන්න. සමත භාවනා කරන්නේ මමයි. අෂ්ට සමාපatti යනකයි යන්න පුළුවන්. ඒක කසින භාවනා කළා. ඉතින් ඒක වෙනම පැත්තක්. ඒකද නිවන පැත්ත නෙමෙයි. නමුත් ඕන්නම් මේ හිතේ ස්වභාවය දැනගන්න හිත දුවනවා නම් ගොඩක් ඈතක ඕන්නම් ඉතින් කරලා බලන්න. දැන් මේ වෙන විදිය බබා කිව්වනේ. ආයම නීලෝ කසිනියක් හදාගෙන ඉවරලා භාවනා කරන්න කිව්ව නෙමෙයිනේ. වෙන විදිය කිව්වා. දැන් වෙන විදිය අත්දකින්න ඕන්නම් පුළුවන් ඔබ කරලා බලන්න. හැබැයි එක ගැටිත්තක් හරි තිබුණොත් භාවනාවට බාධායි. ඒ හේතුව ගැට්ටත් අල්ලනවා. බලන් ඉන්නේ දැනගන්න අඳුර ගන්න හැමතිස්සෙම. ඉතින් ඔය ක්‍රම වේදේ කරලා බලන්න. ඉතින් අද දහම් කාරණා මම හිතන්නේ දසදහස් ගාණක් කතා වුණා. ඉතින් මේව පාවිච්චි කරන්නේ දැන් මොකටද? නිවන් දකින්න. මේකත් අහලා ඉතින් නිවන් දකින්න බැරි නෑ. අපරාධයි. මට නිවන් දකින්න මෙච්චර කරුණු ඕනේ නැහැ. දහම් සමාධිය කරන සම්බන්ධුනට පස්සේ තින්ගදෙන විදුලි වේගයෙන් කටට වචන එනවා. විදුලි වේගයෙන් සංකාර නැగి එන්නේ ඔබගේ පිනට. ඉතින් ඒක ඔබ සලස් කරගන්න. කොහොම හරි ඒ පින මුදුන්පත් කරගන්න. මෙතන වෙන පිරිසක් ඇවිල්ලා ඉන්නවා සමාජයට මෙහෙම ඉන්නේ නැහැ. හිතන්නකෝ අලුත් පිරිසක් ඇවිල්ලා ඉන්න කවදාකවත් ධර්මයේ ශ්‍රවණය කරපු නැති. මේවා කියවෙයිද? නැහැ.
ඔය වෙන වෙන තැන්වල ධර්ම දේශනාව වලට ඉස්සර යනකොට මම අපේ සමහර මහතුරුන්ට කියනවා ඔබ ආද එන්නම ඕනේ. ඇයි ඒ? ආවේ නැත්තම් මොකද වෙන්නේ? සමාධිය නැගෙන්නේ අර ඉන්න අයගේ ස්වභාවයට. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉතින් ඔය මොනවා හරි පොඩි පොඩි දහම් කරුණු ටිකක් කතා වෙයි. නතර කවුරු හරි කෙනෙක් ඉන්නවනේ. ඒ කෙනාවත් අරමුණු වෙනවනේ. ඒ කෙනා අරමුණු වෙනකොට පින්වතුනි ඉතින් සමාධියට වෙන විවිධාකාරයෙන් කරුණු ගලාගෙන එනවා. ඒකයි විදිහ. ඒක නිසා පුළුවන් තරම් දැන් ඉතින් උත්සාහ කරන්න දැන් මේ ස්ථානවලමයි මේව කෙරෙන්නේ. ඔබ නිරන්තරයෙන් මේකට සහභාගී වෙන පිරිසක් ඉන්නේ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි. අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න මේ අද්දවය තුළදී. ආයි මේ කොහේටවත් දාන්න දෙයක් නැහැ මේක. මේ අද්දවය තුළදීම අරහත්ත්වයේ සාක්ෂාත් කරගන්න උපරිම උත්සාහ කරන්න. පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් මට කියන්න තියෙන්නේ. ලෝකයාගේ ගිනි ගෙඩි කන එක නවත්තලා මේ යතිවරයන් වහන්සේලා කියන ධර්මයේ හොඳට අහගෙන ඉඳලා ඒව තේරුම් අරගෙන සම්බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න. ඒ වැඩ පිළිවෙලට උනන්දු වෙන්න. දවසින් දවස උත්සාහ කරන්න. ඒ වැඩ පිළිවෙලට උනන්දු වෙන්න. දවසින් දවස උනන්දු වෙන්න. නැත්තම් එහෙම වෙන්නේ. මං කිව්වනේ. මොකද්ද? පෙරේතය වෙලා තුවාල කුණු කන්න. මලමිනී වලින් මැක්කෙරෙන අසුචිය කන්න. ඕවා කකා ඉන්න තමයි වෙන්නේ. ප්‍රැක්ටිස් එකක් විදිහට දැම්ම උනත් කරන්න පුළුවන් කමක් නැහැ කළාට. ධර්මයේ හැසිරෙන්නේ නැති අය. නැත්තම් වෙන්නේ වැඩේ උනාට පස්සේ බඩගින්නේ ඉන්න. ආස නැහැනේ කන්න. නමුත් කන්න උරුම එච්චරයි ආස නැහැ කන්න. ඉතින් බඩගින්නේ තමයි ඉන්නේ. ඉතින් මේවා මේ නැවත නැවතත් කියන්නේ ඔබගේ යහපත උදෙසා මොකද පින්වතුනි මේ දේවල් වලින් ඈත් වෙලා බොහෝ දුර ගිහිල්ලා ඉන්නේ අපි. වහ මේ අද්දවේදී මේ කටයුතු ඉවර කරගන්න ඒකාන්තයෙන් මේක වෙනවා. ඒ අදිස්ථානේ ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙන්න ඕනේ. තව භවයකට නම් මේක දික් වෙන්න හේතු නැහැ. ඒක නිසා ඔබත් ඉතින් ඒ කටයුත්ත කරගන්න. එනන් දැනට හමාර කර. විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපේ මේ ආරාම පූජාවේදී පැවිදි වෙන්න බලාපොරොත්තු වෙන ඉන්න සියලුම දෙනා මේ ආරාම පූජාව සිදු වෙන වෙලාවේදී මේ පළවණු වතාවට යන කණ්ඩායමේ පැවිදි වෙන කණ්ඩායමේ පැවිද්ද ලබන්න ඒ නම් දීපු පිරිස් අපිට ඒ අයව පොඩ්ඩක් නැවත වතාවක් කන්ෆර්ම් කරගන්න ඕනේ ඒ අයගේ පැවිද්ද. මොකද පින්වතුනි අපි මේ හිත් කියන එක විශ්වාස කරන්නේ නැහැ නේද? අද තියෙන ප්‍රශ්නය හෙට නැති වෙන්න පුළුවන්. අද නැති ප්‍රශ්නේ හෙට ඇති වෙන්න පුළුවන්. එතකොට බොහොම සත්භාවයෙන් යුක්තව මේකට හා කියාගෙන ඒකට කටයුතු කරපු කෙනෙකුට එක පාට තව කෙනෙක් කියන්න පුළුවන්. තෝ පැවිදි වුණොත් එහෙම මරනවා කියලා. එතකොට ඉතින් පැවිදි වෙනට වඩා හොඳයිනේ පොඩ්ඩක් ඉන්න එක. එහෙම හිත වෙනස් වෙච්ච කවුරු හරි එහෙම ඉන්නවනම් එතකොට අපිට අවසාන වශයෙන් දැන ගැනීම සඳහා අපි Skype හරහා සහ ඒ හැම ක්‍රමවේදකින්ම ඒක දන්නලා තියෙනවා. අපේ මහත්මියකගේ නමක් සහ ටෙලිෆෝන් නම්බර් එක නේද? ඒ මහත්මියට කතා කරලා ඒක දැනුම් දෙන්න ඔබගේ ඒ පැවිද්ද. එතකොට අපිට අපේ යතිවරයන් වහන්සේලාට කියන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් පිරිමි අය පැවිදි වෙනවා. මෙච්චර ප්‍රමාණයක් කාන්තා අය පැවිදි වෙනවා. එතකොට ඒවට අදාළ පහසුකම් සලසන්න පුළුවන්. ඒ වගේම ගොඩනැගිලි ඉදි කිරීමේ අපේ මහත්තුරුන්ට ඒ අදාළ අවශ්‍ය කුටි ගාන ඒවා නිර්මාණය කරගන්න ගොඩාක් හේතු වෙනවා. ඒ වගේම පිටුදුනේ මේ සද්ධර්ම දේශනාව අහගෙන ඉන්න පිරිස් සහ ඉදිරියේදී අහන පිරිස් පුළුවන් නම් Skype එකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් නම් හොඳයිනේ ගොඩ කට්ටියකට නේද? පුළුවන් නම් මේ සද්ධර්මයේ අහන පිරිස් මේ Skype එකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් Skype group එකකට මේ තියෙන මොකක් හරි දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඒකට හේතුව ඉදිරියේදී පින්වතුනි අපිට විවිධාකාර අවශ්‍යතා එන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් මේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. අවශ්‍යතා කියලා කිව්වේ
ආරාමයේ ගොඩනගාගෙන යද්දි බාසුන්නැහැලා 10 දෙනෙක්ගේ අවශ්‍යතාවයක් එනවා. එතකොට ඔබ මේ ස්කයිප් ගෲප් එකේ හිටියනම් ඒ වෙලාවට අපේ මහත්තයෙකුට තියෙන්නේ බාසුන්නැහැලා 10 දෙනෙක් අවශ්‍ය කර තිබේ. හැබැයි ඒ ආයත පඩි ගෙවනවා අපි. එහෙම ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන මේ කාගේවත් සාක්කුවට තට්ටු වෙන වැඩ පිළිවෙලක් නෙමෙයි. පඩි ගෙවනවා අපි. මොකද ඔබ මේ දානය කරපු මුදල් තියෙනවා. කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් බාසුන්නැහැලා 10 දෙනෙක් දානය කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ එහෙම එකකට නෙමෙයි මේ ඔබට ආරාධනා කරන්නේ. ඒතර ඔබට පුළුවන් ඔබගේ ගමේ ඉන්න බාසුන්නැහැලා මෙහි ඉන්න අයටත් පුළුවන් ඒක කරන්න. අම්මට කතා කළා ගමට කතා කරලා වෙලා කිව්වා අම්මේ අර මාමයි මේ මාමයි අර මාමයි ඒ 4 දෙනාට කියන්න සතියක්. ඔය කරන වැඩෙන් පොඩ්ඩක් මිදිලා අපි වෙනින් මඩක් තියනවා කරන්න ඒකට අපි අදාළ ගාන ලැබෙයි කියලා. අන්න ඒ විදිහට පින්වතුනි එතකොට බාසුන්නැහැලා 10 දෙනෙක්ගේ අවශ්‍යතාවය આવොත් ටක් ගාලා අපි දැම්මහම ඔබට පුළුවන් මේ බාසුන්නැහැලා 10 දෙනාව අදාළ ස්ථානෙට යොමු කරන්න. එතකොට පින්වතුනි මේවා හදන්න මහා කාලයක් යන්නේ මේ සම්බුදුරජාණන් වහන්සේ නමකේ ශාසනය බබළුවන්න කරන වැඩ මේවට පින්වතුනි මනුස්ස විතරක් නෙමෙයි මනුස්ස දේව යක්ෂ රාක්ෂ ඔය සියලු පිරිස් සම්බන්ධ ඊළඟට බ්‍රහ්ම ඔය හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා තමයි ඒවා කෙරෙන්නේ. අපි කියලා තියෙන මේ ගස්ේම ගලවන්නේ යද්දී ආරාම පූජාව කරන්න. මේ රුක්ෂ දේවතාවරුන්ට ආරාධනා කරන්න කියලා අදාළ ගස් ගැලවෙනවා. ඒවැය වැඩ සිටිනවා නම් වෙනත් ස්ථාන කරා වඩින්න කියලා. ඇයි එහෙම කියන්නේ? පින්වතුනි ආරාමයක් හදනවා කියලා යම් කිසි පුද්ගලයෙක් විසින් අදිස්ථානයක් කරපු තැන ඉඳලා ඒ ආරාම පූජාව කෙරෙනකන් ඒ ස්ථානවල ගිහිල්ලා පදිංචි වෙනවා. ඇයි? අනේ මොනතරම් පින් ලැබෙන තැනක්ද මොනතරම් සතුටින් ඉන්න තැනක්ද අපිට ඉන්න උච්චර සාන්තිය විහිදෙන තැනක්ද කියලා. දැන් ඉඳලාම ගිහිල්ලා අර ඔබ ගිහිල්ලා සීට් අල්ලගන්නේ. නේද? බස් එකේ ඉඳගත්තාම මේක මට මේක මගේ යාළුවට මේක අරයට මේක මෙයාට කියලා පන්තියට ගිහිල්ලා සීට් අල්ලගන්නේ. අන්න එහෙම කරන්නේ අන්න ඒ වගේ ඒගොල්ලොත් ගිහිල්ලා පින්වතුනි මේ ගහ මට මේ ගහ මට මේ ගහ මගේ බිරිඳට මේ ගහ මගේ ළමයින්ට ආදී වශයෙන් කියාගෙන එහෙම කරගන්න. ඒ ආයත ඉතින් එහෙම ඒ මට්ටමක් තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයක් කියලා කියන්නේ මේ ඔබට මට තියෙන අයිතියක් නෙමෙයි. පොඩි දෙයක්වත් නෙමෙයි. තුන් ලෝකයක් එකකින් ඉවර වෙන්නෙත් නැහැ. දසදහසක් ලෝක ධාතුවත් ඉක්මවා ගිය දෙයක් තමයි මේ සම්බුද්ධ ශාසනයක තියෙන්නේ. කෝටි ලක්ෂයක් සක්වලට අපේ බුදුහාඳුරන්ගේ බුද්ධ ආඥාව පැතිරෙනවා. එහෙනම් හිතා ගන්නකො. තාම මොනවද කතා කරන්න තියෙන්නේ? ඉතින් ඒක නිසා පින්වතුනි මේ විදිහට සම්බන්ධ වෙන්න. එතකොට ඔබට අපේ එහෙම හැකි අවශ්‍යතාවයක් ආපු ගම එහෙම කටයුතු කරන්න පුළුවන්. එහෙමනම් අදට අපි අමාරු කරනවා. හොඳයි පින්වතුනි එහෙනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. සාතුරුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා. දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බල මහිමේ ඒ පිනෙන් පෝෂණය වන්නා වූ පින් සතුටු වන්නා වූ ඒ උත්තම පිළිස සිහිපත් කළා. එයාට පින් අනුමෝදන් කිරීමේ පින් අනුමෝදන් කරන සූදානම් වෙන්න පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න. ශාස්ත්‍රුන් වහන්සේගේ සී සද්ධර්මයේ දරාගෙන ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ සී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ සී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස විශේෂයෙන්ම සිහිපත් කරගන්න. ඒ වගේම උන්වහන්සේලා වටා ඉඳගෙන උන්වහන්සේලා දේශනා කරන සද්ධර්මයේ විවිධාකාරයෙන් ලෝකේ පුරා ප්‍රචාරය කරන්න අප කැප වෙලා කටයුතු කරන්නා වූ සීල වෙනව විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මියෝ උතර සම්භාර ධර්මයේ ආයි විශේෂ විහිදුල පතුරුල හරි නීපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියෝ මේ අත්බැවිය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න. සාතුරුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුඛ පරම්පරාවෙන් පවතගෙන ඇවිදින්න එදා මාතලේ අලුරෙන් විහාරදී ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා ඒ ත්‍රිපිටක ග්‍රන්ථයන් පණමින් ආරක්ෂා කරගෙන අපි අතරපත් වෙනකන් අප කැප වෙලා කටයුතු කළා වූ සීලම උත්තම උත්තමාවියන් සිහිපත් කරගන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසික වශයෙන් දිව්‍ය බ්‍රහ්ම වශයෙන් මේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ හිඳස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මීය කුසල සම්භාර ධර්මියෝ ඒ උත්තමයන් වහන්සේලා උදෙසා විහිදුවල පතුරුල හරි නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමයන් වහන්සේලාත් නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉඳලා මේ ස්ථානෙට ආවා වූ සීලම දිව්‍ය බ්‍රහ්මාදීන්
ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් চিරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ එයයි විශේෂ විහිදුවල පතුරුල හරිනේ පිං විහිදී පැතිරී යාමේ මේ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස් চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙලෙයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන්දිතුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාතියෝ හිත මිත්‍රාදීන් සියලු දෙනාම සිහිපත් කරගන්න. මේ අද්දවේ විතරක් නෙමේ පින්වදින මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා සිහිපත් කරගෙන පිසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය විශේෂ විහිදුවල පතුරුලාරේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ අය යම් කිසි අභව ස්ථානයේ කියනවා නම් එන් අතමි දේවා ආජරාමන සංඛ්‍යාත දෙවෙනින් සනසීම ලබත්වා කියලා සාදු කෙලෙයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න මේක කල්ප 91ක් ඇතුළත තමන්ට අවඩ සාදාන්ට ලක් කරලා තමන් විසින් අවඩ සාදාන්ට ලක් කරව පිරිස් තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරලා ගිහිලා අද ඔබව මරනවා කපනවා කොටනවා කියාගෙන මනුස්ස වේසයෙන් හෝ අමනුස්ස වේසයෙන් හෝ සත්ත්ව වේසයෙන් හෝ පැමිණලා තමන්ගේ ආර ගමනට බාධා පවනුන නම් තමන් කෙරේ වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා තමන් යන ගමනට බාධා පවනුන නම් තමන් කරන වෙහෙර විහාර කටයුතු සඳහා බාධා පවනුන නම් අන්නේ සීල දෙනා විශේෂයෙන්ම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ එයයි විශේෂ විහිදුවල පතුරුලාරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අත මිදේවා අභව ගතියෙන් අත මිදේවා ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගනිත්වා නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ පිරිස් විශේෂයෙන්ම පින්වදින මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරනුවස් තමන් විසින් උපයා සපයාගත් ධනෙ කොටසක් සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා කටයුතු කරන්නා වූ පිරිස් සිහිපත් කරගන්න විශේෂයෙන්ම පින්වතුනි මේ ආරාම පූජාව උදෙසා විශාල වශයෙන් ඒ තමන් සතු මුදල් පරිත්‍යාග කරන්නා වූ පිරිස් ඉන්නවා ශ්‍රමයේ පරිත්‍යාග කරන්නා වූ පිරිස් ඉන්නවා දැනුම පරිත්‍යාග කරන්නා වූ පිරිස් ඉන්නවා ඒ සිළු දෙනා සිහිපත් කරගන්න ඒ වගේම පින්වතුනි ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවනයේ ළඟාලනුවස් මේ ත්‍රිපිටක පොත් වහන්සේලා ලංකාවේ තියෙන පන්සල් වලට බෙදා දීමේ කටයුතු මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරුන්ට මේ ත්‍රිපිටක සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ වැඩපිළිවෙලේ යෙදලා ඉන්න ඒ කටයුතු කරගන්න ඒ කටයුතු කරන්නා වූ පිරිස ඉන්නවා. ඒ වගේම පින්වතුනි CD හරහා විශාල වශයෙන් සද්ධර්මයේ ප්‍රචාරය කරන අපකැප වෙච්ච කටයුතු පිරිස ඉන්නවා. ඒ වගේම පින්වතුනි සංඝ ආදී මුද්‍රණය කරලා ඒවත් ඒ ආදී වශයෙන් ඒ දේවල් කරන උත්තම පිරිසක් ඉන්නවා. පෙන් රේඩියෝ පූජා ආදී වශයෙන් පින්වතුනි විශාල වශයෙන් මේ ශ්‍රී සම්බුද්ධ දේශනාව ලෝකේ වරා ප්‍රචාරය කරන්න අපකැප වෙලා කටයුතු කරන්නා වූ සියලුම පිරිස් විශේෂයෙන්ම වෙබ්සයිට් හදලා ඒ වෙබ්සයිට් හරහා ඒ දේවල් ප්‍රචාරය කරන්න YouTube හරහා ආදී වශයෙන් විශාල තොගයක් ඒ ආදී වශයෙන් කරන්නා වූ ඒ සීලම දෙනා සිහිපත් කරගෙන ඒ අයටත් ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ විහිදුවල පතුරුලාරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ අය නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි විශේෂයෙන් සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා වූ තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් දුවා දරුවෝ තමන් එක එකට රැකී ආරක්ෂා කරන්නා වූ පිරිස ස්වාමි දරුවන් ස්වාමි දීරියන් සියලුම දෙනාම සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ අය විශේෂ විහිදුවල පතුරුලාරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම් කිසි ගහපල උපද්‍රව දෝසාන්දකාර තිරණ ඒ සීල දෝසාන්දකාරංග සා දුරින් භූත වේවා යක්ෂ ප්‍රේත පිසාද මලවල කුම්බණ්ඩාදී වතු මිනියව දෝසාන්දකාර තියෙනවනම් ඒ සීල දෝසාන්දකාරංග සා දුරින් භූත වේවා අස්වා කටවා හෝවා හොල් දේවසක සංකා දෝසාන්දකාර තිරණ ඒ සීල දෝසාන්දකාරංග සා දුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරනවා දෝ මේ ස්ථාන විතර සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තර්පුණා නම් ඒ ආහාරයෙන් පානයෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සද්ධර්මය අවබෝධ කරගන්නට මාර්ගඵල ලබන්නට එහෙමනම් ඒ සද්ධර්ම ඒ අවබෝධයේ උදෙසා ඒ ශරීර ශක්තිය ලබා දීම සඳහා අපකැප වෙලා කටයුතු කළා වූ එදා ඈත අතීතයේ ඉඳලා වැව් වමුණු සකස් කරලා ඇලවිලි සකස් කරලා කුඹුරු වපුරලා ගොයන් කපලා පාගලා ආහාරයක් වශයෙන් ඔබගේ අතටපත් වෙනකන් ඒ ආහාරය පිළිල කිරීම සඳහා අපකැප වෙලා කටයුතු කළා වූ සීලම දෙනා සිහිපත් කළා ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මයේ කුසල සම්භාර ධර්මයේ ඒ විශේෂ විහිදුවල පතුරුලාරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ යම් කිසි අභව ස්ථාන කිනුණෙන් අත් මිදේවා අජරාමර සංකතේ වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුදින මොහොතකට සිහිපත් කරනවා දෝ මේ ස්ථාන විතර සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා මෙතිම දුරංගෙන් ආරක්ෂාලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන උගගොඩයි නිසා මේ ස්ථාන උගගොඩයි මේලා ගඩොලක් ගන්න මේ ස්ථාන කියලා බදල කළ සකස් කළා යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආ විශේෂ විහිදුවල පතුරුලාරේ නේපින් විහිදී පැතිරී යාමෙන් ඒ යම් කිසි අභව ස්ථාන කිනුණෙන් අත් මිදේවා අජරාමර සංකතේ වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම පිටුදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද මේ ස්ථානයේ දුර බැහැර ඉඳලා පැමිණෙන්නේ නැති මම මාවත් මනාකොට සකස් වෙලා තියෙනවා. යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථාන ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම පිටුදින මේ ශ්‍රී සද්ධර්මයේ සජීව ලෝකින ඕනම හිරු දේශනා ශ්‍රවණය කරන අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ දේශනා පරිගත වෙලා නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඔය ආදී වශයෙන් පිටුදින මේ අවස්ථාවල් උදා කරගෙන තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තිවාසික පිරිසක් වශයෙන් ලෝකෙට දායාද කරපු දේවල් අන්න ඒක නිසා ඔබ විසින් දැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය විශේෂ විහිදුල පතුරලාගෙන ඒ පින් විහිදී පැතිර යාමෙන් ඒ ඇති යම් කිසි අභව විස්තන කිනුනේ අතුමි දේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා එයටත් පින් අනුමෝදන් කරන්න. එහෙමනම් පිටුදින බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, ශාස්ත්‍රණ වාදී උදෙසා බුද්ධ පූජා පැවැත්තුවා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගෙන අරගත්තා වූ අනන්ත මහා පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමින් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අත්භවය තුලදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.